අදත් සුපුරුදු පරිදි සසරින් නිවරණ ධර්මදේශනා මාලාවේ 37 වෙනි ධර්මදේශනාව ආරම්භ කිරීමටයි අපි දැන් සූදානම් සිටින්නේ. මෙම ධර්මදේශනාව ඉදිරිපත් කරන්නේ කහපොළ ශ්‍රී සද්ධර්මා මහා විහාරය මර්දංකල්ල කරුණාගල මිහින්තලේ චිත්ත විවේකාරාමයේ උභය මහා විහාරාධිපති කම්මට්ටන්නාචාර්ය අතිපූජ්‍ය තපෝවනේ ආර්යදත්ත ස්වාමින් වහන්සේ විසින් මා දෛතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ධර්ම මණ්ඩපයේ වැඩ සිටින නම කියන්න අවසරයි අතිපූජනීය තපෝවනේ ආර්යදත්ත ස්වාමින් වහන්සේට ධර්ම දේශනාව ආරම්භ කරන ලෙසට සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, සෝම් තාක්ෂණයේ ඔස්සේ සෑම සෙන්සුරාදා දිනකම ලංකාවේ වේලාවෙන් සවස් 2:30ට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වේලාවෙන් රාත්‍රී 7ට ලෝකයේ පුරා විසිරවා හරින ධර්මදේශනා මාලාවේ 37 වෙනි ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙලා ඉන්නේ. අද ධර්මදේශනාව සඳහා මම තෝරගත්ත වැඩි දෙනෙක්ගේ ඉල්ලීම පිට මජ්ක්‍ධිම නිකායේ අනුපද වර්ගයේ 7 වෙනි සූත්‍රය මහා චත්තාරීසක සූත්‍රය. එදා ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේ සවැත් නුවර චේතවනාරාමේ වැඩ වාසය කරන අවස්ථාවේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා, මහණෙනි, මම නුඹලාට නිවැරදි වූ සම්මා සමාධිය, නිවැරදි උත් ප්‍රත්‍ය සහිත උත් පිරිවර උත් සම්මා සමාධිය ප්‍රකාශ කරනවා. හොඳින් මෙනෙහි කරන්න. වික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා, භාග්‍යවතුන් වහන්සේ හොඳයි. නිවැරදි උත් ප්‍රත්‍ය සහිත උත් පිරිවර සහිත උත් සම්මා සමාධිය නුඹලාට ප්‍රකාශ කරනවා. මහණෙනි, නිවැරදි උත් ප්‍රත්‍ය සහිත උත් පිරිවර සහිත උත් සම්මා සමාධිය නම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. මේ අංග 7න් පිරිවර, ඒ කියන්නේ වට කරගෙන පිරිවර වෙලා යම් අවස්ථාවක සිතේ ඒකාග්‍රතාවයක්, සිතේ තැන්පත් බවක්, සිත නොවිසිරීමක් ඇති වුණොත් ඒක සම්මා සමාධියයි. මේ අංග 7න් යුක්ත पर සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. මේ අංග 7 පිරිවර වෙලා, කියන්නේ වට කරගෙන ආවොත් යම් අවස්ථාවක චිත්ත ඒකාග්‍රතාවයක්, සිතේ තැන්පත් බවක්,
මහණෙනි සම්මා සමාධියයි. මහණෙනි සමාධිත්‍ය පෙරටුවෙන් සමාධිත්‍ය මුලින් ඉන්නවා. එයි මේ සම්මාදිට්ඨිය මුලින් ඉන්නේ? මිත්‍යාදිට්ඨිය කියලා දැනගන්නෙත් සම්මාදිට්ඨිය කියලා දැනගන්නෙත් සම්මාදිට්ඨිය. මිත්‍යාදිට්ඨිය කියලා දැනගන්නෙත් සම්මාදිට්ඨිය කියලා දැනගන්නෙත් සම්මාදිට්ඨිය. මහණෙනි මිත්‍යාදිට්ඨිය මොකද්ද? යම් දෙයක් පරිත්‍යාග කිරීමේ ආනිසංශයක් නැහැ. ඒ කියන්නේ දානයක්. සුළු දෙයක් වුණත් දුන්නත් ඒකේ ආනිසංශයක් නැහැ. විශාල වශයෙන් දුන්නත් ඉහළින් දුන්නත් ඒකේ ආනිසංශයක් නැහැ. දානයට විපාකයක් නැහැ. සීලයට විපාකයක් නැහැ. භාවනාවට විපාකයක් නැහැ. ඔක්කොම බොරු. නිවැරදිව පිළිපදින ශ්‍රමණේක මහාන කෙනෙක් හෝ යම් බ්‍රාහ්මණේ අපි පිළිගන්නේ. එහෙමයි ලෝකේ නැහැ. මහණෙනි මේ මිත්‍යා දිට්ඨියයි. මහණෙනි සම්මා දිට්ඨිය දෙආකාරයි. යමෙක් පිළිගන්නවා. සුළු දෙයක් දුන්නත් ඒකට විපාකයක් ලැබෙනවා කියලා පිළිගන්නවා. විශාල වශයෙන් ඉහළින්ම දුන්නත් ඒකට විපාකයක් තියෙනවා කියලා පිළිගන්නවා. සීලයක් ආරක්ෂා කිරීමේ ආනිසංසයක් තියෙනවා කියලා පිළිගන්නවා. භාවනා කිරීමෙන් ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා පිළිගන්නවා. මේ නිවැරදිව අනුගමනය කරන ශ්‍රමණෙන් හා බ්‍රාහ්මණෙන් ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නවා. මහණෙනි ඒක සම්මාදිට්ඨියයි. සම්මාදිට්ඨිය දෙආකාරයි. ඒ සම්මාදිට්ඨිය ලෞකිකයි. ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා. මහණෙනි ආශ්‍රව සහිත අර සුළුයෙන් යමක් දුන්නත් ඒකට ආනිසංශයක් තියෙනවා කියලා පිළිගන්නවා. විශාල වශයෙන් ඉහළින්ම දානයක් දුන්නත් ඒකේ ආනිසංශයක් තියෙනවා කියලා පිළිගන්නවා. ඒ වගේම සීලයට සිල් සමාදන් වීමෙන් සිල් ආරක්ෂා කිරීමෙන් යහපතක් සිද්ධ වෙනවා කියලා පිළිගන්නවා. භාවනා කිරීමෙන් යහපතක් සිද්ධ වෙනවා කියලා පිළිගන්නවා. නිවැරදිව අනුගමනය කරන ශ්‍රමණයින් හා බ්‍රාහ්මණයින් ඉන්නවා කියලා පිළිගන්නවා. හැබැයි අට ආශ්‍රව සහිතයි. ආශ්‍රව සහිත සම්මාදිට්ඨියක් තියෙනවා. ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා. සම්මාදිට්ඨිය දෙආකාරයි. ආශ්‍රව සහිත සම්මාදිට්ඨිය. දැන් මේ බෞද්ධ දර්ශනය පිළිගන්න අදහන ඒ අනුව යන අය දන් දෙනවා. සිල් සමාදන් වෙනවා. භාවනා කරනවා. ඒ වගේම අන්නට උදව් කරන උපකාර කරන වැඩිහිටියන්ට සලකනවා, බණත් අහනවා, පරිලව ගිය සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවා. ආශ්‍රව සහිතයි. මහණෙනි ආශ්‍රව සහිත සම්මාදිට්ඨියක් තියෙනවා. ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා. ආශ්‍රව රහිත. ඒ කියන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිච්ඡාශ්‍රව. මේ ආශ්‍රව රහිත යම් කිසි කෙනෙක් අර විදිහට පින්කම් කරනවා. ඒ පිළිබඳව නිවැරදිව පිළිපදිනවා, නිවැරදිව අනුගමනය කරනවා. ආශ්‍රව නැහැ. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. ඒ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් ඈතර කරවන සම්මාදිට්ඨියයි. මහණෙනි මේ සම්මාදිට්ඨිය මුලින් ඉන්නේ මිත්‍යාදිට්ඨිය පහ කරන්නේ ගන්න වෑයම සමා වායාමයි.
මිත්‍යා දිට්ඨිය අයින් කරන්න. සම්මා දිට්ඨිය වඩන්න. සම්මා දිට්ඨිය දියුණු කරන්න ගන්න වෑයම උත්සාහය සම්මා වායාමය. එයා සිහියෙන් යුක්තව මිත්‍යා දිට්ඨිය දුරු කරනවා. සිහියෙන් යුක්තව සම්මා දිට්ඨිය වඩනවා. මහණෙනි මේ ධර්මතා තුන එකට යන්නේ. මොකද්ද? සම්මා දිට්ඨියයි, සම්මා වායාමයයි, සම්මා සතියයි. තර ලෝකෝත්තර සම්මා දිට්ඨිය නම් ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බල, ධම්මවිචි කියන සම්බොධි අංගේ, බොච්චංගේ. ඒ යුක්තනම් එක ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. ආශ්‍රව රහිතයි. ආශ්‍රව රහිත නම් ආශ්‍රව අවසන් කරන්න නම් යාට ප්‍රඥා ඉන්ද්‍රියන් වැඩෙන්න ඕනේ. ප්‍රඥා බලයන් වැඩෙන්න ඕනේ. ධම්මවිචි සම්බෝධියන්ගේ මන අවබෝධයට අවශ්‍ය කරන ආකාරයට ධර්මය අවබෝධ කර ගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. ඒ ධම්මවිචි සම්බෝධියන්ගේ මහණෙනි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. මහණෙනි සම සංකප්පය මිත්‍යා සංකප්ප කියලා දෙකයි. මිත්‍යා සංකප්ප වැරදියට කල්පනා කරනවා. ඒ තමයි කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. ඒවා තම තමාගේ සිත් තුළ ක්‍රියාත්මක වෙනවා. ඒවා කල්පනා කරනවා, ඒවා සිහි කරනවා, ඒවා නැවත නැවත මෙනෙහි කරනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක. මහණෙනි ඒ මිත්‍යා සංකප්පයයි. ඒකට සම්මා සංකප්පය, නෙක්ඛම විතර්ක, අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්ක. නිවැරදිව Tamanගේ මානසින් තමන්ම තර්ක කරනවා. තමන්ම විතර්ක කරනවා. තර්ක විතර්ක කළා තමන්ගේ මනසින්ම එක අර්පණාවට හැවත් ඉහළට ඔස්සවලා තියෙනවා. ඒ කල්පනා කිරීම. මහණෙනි ලෝකෝත්තර සම්මා සංකප්පේ. ඒ සම්මා සංකප්පය වඩන්නත් මේ ධර්මතා තුන පිරිවරයි. සම්මා දිට්ඨියයි, සම්මා වායාමයයි. එයා සීයෙන් යුක්තවයි මිත්‍යා සංකප්පය දුරු කරන්නේ. සම්මා සංකප්පය වඩන්නේ. ඒ සඳහා ගන්න වෑයම සම්මා වායාමයයි. තුන නිවැරදිව දර්ශනය වෙනවා. ආශ්‍රව නැහැ. කාම විතර්ක වලින් වෙන් වෙලා, ව්‍යාපාද විතර්ක වලින් වෙන් වෙලා, විහිංසා විතර්ක වලින් වෙන් වෙලා. නෙක්ඛම විතර්ක, අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්ක ආශ්‍රව රහිතව. ආශ්‍රව නැහැ. හොඳයි. අපි මෙතන ඉඳලා ඉතිරි ටිකක් සූත්‍රයත් එක්කම දිගහරිනවා. අපි දැන් බලමු බුදුරජාන් වහන්සේ දැන් ඉස්ලාම් දේශනා කරේ දැන් සමාධිත්‍ය. ඒකට ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලය හා ධම්මවිචි සම්බෝධියංගය. මේක ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. ඒතර ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලය. ඔයත් දන්න ඉන්ද්‍රිය ධර්මයන් මොනවද කියලා? ඒ කියන්නේ ලෝකෝත්තර වශයෙන් උපකාර වෙන ඉන්ද්‍රිය ධර්මයන් මොනවද කියන එක දන්නවා. සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා වැඩෙන්න ඕනේ. ඒ වගේම දැන් මේ පහම තථාගතයන් වහන්සේ නැවත බල ධර්මයන් හැටියට පෙන්වනවා. ඒ ධර්මතා පහමයි බල ධර්ම හැටියට පෙන්වන්නේ. ඒතර ඉන්ද්‍රිය ධර්මයන් හැටියට පෙන්වනවා, බල ධර්ම හැටියටත් පෙන්වනවා. ඒ පහම. එයි මේක අපි විසඳගත යුතු කාරණයක්. ඒතර ඉන්ද්‍රිය කියන්නේ අධිපති, නායකත්වය ගන්න ප්‍රධානයි. සද්ධාව, වීරිය, සතිය, සමාධිය,
ප්‍රඥාව. ඒතර ප්‍රධාන අධිපති නායකත්වයේ ගන්නේ පස් දෙනා මොකටද? නිවනට. අපේ මනස නිවනට අරගෙන යන්න ඒ ධර්මතහ අධිපති. අධිපති නිසා ඒ පස් දෙනා නියත වශයෙන්ම නායකත්වයේ ගන්න ඕනේ. මේ ලෝකේ යම් කිසි කෙනෙක් නිවන් දකිනවා නම්. එහෙනම් ඒ ඉන්ද්‍රිය ධර්මයන් හැටියට දේශනා කළා ඒ පහම. හැබැයි ඒ පහම ආයි නැවත බල ධර්ම හැටියට දේශනා කරා. මේ නැවත බල ධර්ම හැටියට ඒ පහම දේශනා කරා. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි අකුසල ධර්මයන් මැඩපවත්වන්න බලයක් ඕනේ. සිතට එන කෙලෙස් මැඩපවත්වන්න බලයක් ඕනේ. අයි බලය දෙන්නේ මේ ධර්මතා පහ. අතනදී අධිපති ගන්නවා, නායකත්වය ගන්නවා, අධිපතිකම ගන්නවා නිවනට රැගෙන යන්න. හැබැයි නිවනට රැගෙන යන්න නම් අකුසල ධර්මයන් හේවත් ක්ලේශ ධර්මයන් මැඩපවත්වන්න ඕනේ. මැඩපවත්වන කියන්නේ නැවත ආයි නොඑන්නම. මනසට නැවත ආයි කවමදාවත් ඇතුල් නොවන තැනට පත් කරගන්න ඕනේ. ඒකට බලයක් ඕනේ. ඒක නිකන් කරන්න බෑ. ඒකට බලයක් ඕනේ. හැබැයි ඒ බලය මේ පහම තමයි මේ පහ තුලම තමයි තියෙන්නේ. සද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් හැටියට දේශනා කරනවා, සද්ධාව බල ධර්මයක් හැටියට දේශනා කරනවා. ඒතර සද්ධාව කියන එක මොකද්ද කියන කාරණය දැන් ඔයත් දන්නවා. සද්ධාව කියන්නේ තුනුරුවන් කෙරෙහි පැහැදීම. ඒතර තුනුරුවන් කෙරෙහි ප්‍රසාදය පැහැදීම යම් මට්ටමකට තියෙනවා. යම් මට්ටමකට තියෙනවා. හැබැයි සද්ධාව නිවනට අරගෙන යන්න තරම් ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන්. ඒ සද්ධාව නිවනට අරගෙන යන්න ප්‍රමාණවත් වෙන්න නම් ඒක බල ධර්මයක් හැටියට වැඩෙන්න ඕනේ. ඒ කියන්නේ අකුසල් මැඩ පැවැත්ීමේ එහෙම නැත්නම් කෙලෙස් මැඩ පැවැත්ීමේ හැකියාවක් ඕනේ. ඒ සද්ධාවට. කෙලෙස් මැඩ පවත්වන්න. දැන් සද්ධාව තියෙන කෙනාට කෙලෙස් තියෙනවා. කෙලෙස් තියෙනවා. සැබෑ ශ්‍රද්ධාව තියෙනවා. එතකොට දැන් ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් ඉදිරිපත් උනාට බල ධර්මයක් වශයෙන් වැඩිලා නැහැ. ඒ කියන්නේ කෙලෙස් මැඩපවත්වන්න අකුසල ධර්මයන් මැඩපවත්වන්න. ඒ කියන්නේ සිතට එන අකුසල ධර්මයන් මැඩපවත්වන්න සිත බලවත් වෙලා නැහැ. හැබැයි ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් එයා දන්නා මේ ශ්‍රද්ධාව ඕනි මට නිවනට යන්න. නිවන් දකින්න නම් මට මේ ශ්‍රද්ධා තුනුරුවන් කෙරෙහි පැහැදීමක් අනිවාර්යයෙන්ම ඕනි. මොකද නිවැරදි නිවන් මාර්ගක් තියෙනවා නම් ලෝකේ යම් ධර්මතාවයක් අනුගමනය කරලා ඒක තියෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධහම තුල විතරයි. වෙන කිසිම ධහමක ආගමක ශාසනයක දර්ශනයක නිවැරදි නිවන් මාර්ගක් දේශනා කරන්නේ නැහැ. එයාලත් නිවනක් කියයි. හැබැයි සියලුම කියන නිවන් తాවකාලිකයි. බුදුදහම ඉදිරිපත් කරන නිවන ඒක සදාකාලිකයි. ඒ කියන්නේ සදාකාලිකවම දුක්වල පැවැත්ම අවසන් වෙනවා. දුකේ පැවැත්ම අවසන් වෙනවා. අනෙක් මොනම ධර්මයක් අනුගමනය කළත් විශ්වාස කළත් පිළිපැද්දත් ඒ ඕනම ධර්මයක එන්නයි මෙන්න මේක තමයි සැනසෙල්ල මේ තමයි අපිට සැනසෙල්ල ජීවත් වෙන්න පුළුවන් සුවසේ ජීවත් වෙන්න පුළුවන් මාර්ගය මේකයි කියලා දේශනා කරන ඒ පිළිබඳව විස්තර කරන අය ලෝකේ ඕන තරම් ඉන්නවා. ඔව් මේ ධර්මය අනුගමනය කිරීමෙන් අපිට සුවසේ ජීවත් වෙන්න පුළුවන්. අපිට සැනසෙල්ල ජීවත් වෙන්න පුළුවන්. සෑම ආගමකම එකම තමයි කියන්නේ. නමුත් මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායස්ස කියන මේ ධර්මතාවයන් රාග දේශ මොහ ඇතුළත් මෙන්න මේ ධර්මතාවයන් නැවත කවම කවදාවත් ක්‍රියාත්මක නොවන තැනක් යාලට පෙන්වන්න බෑ. එයාලා తాවකාලික සැනසෙල්ලක්
සඳහා ධර්මයක් ඉදිරිපත් කරයි. తాවකාලික වශයෙන් යම් කාලයක් සුවසේ ජීවත් වෙන්න පුළුවන් මෙන්න මේ ධර්මය අනුගමනය කළොත් කියලා එහෙම දෙයක් ඉදිරිපත් කරයි. නමුත් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. ඒක සදහටම නැති වෙනවා. ඒතර සදහටම නැත්තම් ඊගාව භවයක් නැති වෙන්න ඕනේ. මොකද ඊගාව භවයක් ඊළඟ භවයක් අනාගත භවයක් ඇති වුණොත් නියත වශයෙන්ම අද අපි මේ විඳින ස්වභාවය නියත වශයෙන්ම උරුම වෙනවා. ඒක තමයි තථාගතයන් වහන්සේ විශ්වයේ එක සක්වලක් අරගෙන සක්වලක විස්තර පෙන්වුවේ අපිට. ඒක හොඳටම ප්‍රමාණවත්. කාම ලෝක 11ක්, රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක්, 16 4 20 11 31යි. සක්වල. මේ මෙතනින් කොතනට ගියත් මේ වගේ සක්වලවල් තමයි විශ්වය තුළ ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. එවැනි සක්වලවල් කෝටි 10000ක් මට එකම මිදුලක් වගේ පේනවා කිව්වා. එතකොට මේ සෑම සක්වලකට අයිති 31ක් තල ඒ මොන තලයට ගියත් එතන තියෙන්නේ චුත වීමක්. ඒතර ප්‍රතිසන්දියක් තියෙනවා චුතියක් තියෙනවා. නැවත ප්‍රතිසන්දියක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන න්‍යායේ නැවත ප්‍රතිසන්දියක් නැහැ කියන එක. ඒතර ඒකඩ නැවත ප්‍රතිසන්දියක් ඇති කරන ධර්මතාවය. සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා කියන ධර්මතාවයන් තමන්ගේ සිත තුළ ක්‍රියාත්මක වුණත් එයාට අර අකුසල ධර්මයන් හා ක්ලේශ ධර්මයන් මැඩපවත්තන්න බැරි නම් ඒ ධර්මතා පහ බල වශයෙන් ඉදිරිපත් වෙලා නැහැ. මැඩපවත්තන්න බලයක් නැහැ. හැබැයි මේ ධර්මතා පහ තමයි ඉන්ද්‍රිය ධර්මයන් හැටියට දේශනා කළේ. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. මොකටද? නිවනට. ඒ නිවන කියන්නේ නැවත ප්‍රතිසන්දියක් නැහැ. නැවත භාවයක් නැහැ. කාම ලෝකයේ ප්‍රතිසන්දියක් නැහැ. රූපාවචර බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දියකුත් නැහැ. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දියක් නැහැ. මේ සක්වලේ කිසිම තැනක ප්‍රතිසන්දියක් නැහැ. එහෙනම් මේ සක්වලවල් කෝටි 10000ක් එවැනි සක්වලවල් කෝටි 10000ක් තථාගතයන් වහන්සේට එකම මිදුලක් වගේ පේනවා කිව්වේ. එහෙනම් ඒ සෑම තැනකම තියෙන්නේ අර ජරා මරණ නැති ආත්ම භවයන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. හැබැයි ජාතියයි මරණයයි තියෙනවා. ජරා ව්‍යාධි නැති භවයන් පෙන්වනවා. හැබැයි ජාතිය හා මරණය තියෙනවා. ඒතර හටගැන්මක් තියෙනවා මරණයක් තියෙනවා. ඒතර මරණයෙන් පස්සේ ආය හටගැන්මක් තියෙනවා. ඒතර ඒ හටගැන්ම අර බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, රූපාවචර බ්‍රහ්ම ලෝක, අරූපාවචර බ්‍රහ්ම ලෝක, සජීව ලෝක, දිව්‍ය ලෝකයි. ඒවේ ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ. කියන්නේ ලෙඩ රෝග නැහැ, අසනීප නැහැ, දිරීමක් නැහැ, ජරාවටපත් වීමක් නැහැ. ඒ දෙක නැහැ. එතකොට ඒ දෙක නැති වුණාට පහළ වීමක් තියෙනවා, ආයි නැවත එතනින් චුත වීමක් තියෙනවා. එතනින් චුත වෙලා තථාගතයන් වහන්සේ පෙන්වන්නේ නැවත එනවා මේ පෘථුවියට, තිරිසං ආත්ම භවයකට, ඒ වගේම නිරයට, പ്രേත ලෝකයට, මනුස්ස ලෝකයට නැවත එනවා. අන්න නැවත ආපුවාම එතන තියෙනවා ජරා ව්‍යාධිත්. ජරා ව්‍යාධි තියෙනවා. ඒතර නිරය කියන එක අතිශය දුක්. තිරිසන් ලෝකයේ අපිට පේනවා ජාති ජරා ව්‍යාධි මරණ සත්‍යයන් අපිට එයාගේ සිත තුළ ඇති වෙන ශෝකය අපිට දැක ගන්න බැරි වුණත් අපිට පේනවා ඒ සත්‍ය විඳින දුක්. විඳින දුක් පේනවා. ඒතර බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන න්‍යාය තමයි නැවත ආයි කවදාවත් කිසිම දුකක්. ජාති දුක්ඛයක් නැහැ, ජරා දුක්ඛයක් නැහැ, ව්‍යාධි දුක්ඛයක් නැහැ, මරණ දුක්ඛයක් නැහැ, ආයි ශෝක වෙන තැනක් කොහොත් නැහැ, කනගාටු වෙන හැඬීමක්, වැළපීමක්, දුක්ඛ දෝමනස්යන්, උපායාස මේ කිසි දෙයක් ආයි කිසිම තැනක නැහැ. මොකද ඒ ධර්මතාවයන්ගේ පැවැත්මක් තමයි මේ තියෙන්නේ කොතන ගියත්.
මොන භවයක ප්‍රතිසන්දි ගත්තත් ඒ ධර්මතාවයේ පැවැත්මක් තමයි තියෙන්නේ. අර නැති තැන් අර ජරාවයි ව්‍යාධියයි නැති තැන් තථාගතයන් වහන්සේ පෙන්වලා දුන්නා. හැබැයි ඒවේ අනිත්‍යතාවය පෙන්වලා දීලා ඒ අනිත්‍යතාවය නිසා නැවත මෙවැනි තැන් වලට එන්න සිද්ධ වෙනවා කියන කාරණය තථාගතයන් වහන්සේ පෙන්වනවා. එහෙනම් අපිට ඒ සදාකාලික විමුක්තිය, සදාකාලික සැනසෙල්ල, සදාකාලික දුක් අවසන් කරන්න නම් අපේ සිත තුළ ක්‍රියාත්මක වෙන මේ ක්ලේශ ධර්මයන් හා අකුසල ධර්මයන් මැඩපවත්තන්න ඕන. අර ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්න නම් නිවැරදිව වැඩෙන්න. සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා කියන ධර්මතාවයන් ඉන්ද්‍රිය ධර්මයන් හැටියට වැඩෙන්න නම් ඉන්ද්‍රිය කියන්නේ අධිපති, නායකත්වය. මොකටද? නිවනට. එතනට ගෙනියන්න නම් මේ ධර්මතා පහම බල ධර්මයක් හැටියට එන්න ඕනේ. ඒ කොහොමද? අකුසල ධර්මයන් මැඩපවත්තන්න. ක්ලේශ ධර්මයන් මැඩපවත්තන්න. 1500ක් කෙලස්. මැඩපවත්තන්න බලයක් ඕනේ. බලයක්. ඒ බලය තියෙන්නේ මේ පහමයි. ඒ නිසා තමයි ඉන්ද්‍රිය ධර්මතා පහක් හැටියට දේශනා කරපු මේ කරුණු පහම තථාගතයන් වහන්සේ බල ධර්ම හැටියට පහක් දේශනා කළේ. මොකද මේ කරුණ අපි නිවැරදිව විසඳ ගන්න ඕනේ. ඒ කියන්නේ එකම කරුණු පහනේ මේ ඉන්ද්‍රිය ධර්මයක් හැටියටත් බල ධර්මයක් හැටියටත් දේශනා කරනවා. ඇයි ඒ? ତොර ඉන්ද්‍රිය ධර්මයක් හැටියට දේශනා කරන්නේ නිවනට යන්නේ මේ පස් දෙනා ඕනේ. හැබැයි මේ පස් දෙනාගෙන් තමයි බල ධර්මයක් හැටියට වැඩිලා බලවත් වෙලා ශක්තිමත් වෙලා ප්‍රබල වෙලා සිත තුළ අකුසල් මැඩපවත්තා. ඒතර සද්ධාව කියන්නේ තුනුරුවන් කෙරේ ප්‍රසාදය පැහැදීම. තුනුරුවන් කෙරේ පැහැදුනාට වැඩක් නැහැ නේ අර ආශ්‍රව තියෙනවනේ. දැන් තුනුරුවන් කෙරේ පැහැදිච්ච අය තමයි හැන්දෑවට මල් ටික කඩලා ගිලම්පස එකක් තියලා හඳුන් කුරු ටිකක් පත්තු කරලා ගාථා කීපයක් කියලා බුද්ධ වන්දනා කරලා ඥාතීන්ටත් පින් දීලා දෙවියන්ටත් පින් දීලා නින්දට යනකොට විනාඩි 5ක් මෛත්‍රී භාවනාත් කරලා කර්ණීයමෙත්ත සූත්‍රෙත් කියලා නිදා ගන්නවා. දැන් ශ්‍රද්ධාව නැත්නම් යාට ශ්‍රද්ධාව තියෙනවා. දැන් ශ්‍රද්ධාවෙන් දන එක කරන්නේ. දැන් උදේ පාන්දර හදන ආහාර වලින් මුල්ම කොටස අයින් කරනවා. ඒක ශ්‍රද්ධාව. ඒක කියලා පහන පත්තු කරලා අඳුන් කුරු පත්තු කරලා මල් ටිකක් කඩලා තියලා එතන පිරිසිදු කරලා ආහදීර ටිකක් එමි ඉහලා පිරිසිදු කරලා දුන් ටිකකුත් අල්ලන එහෙමක් කරන්න. කල්ලා වන්දනාත් කරන උදේට. රස්සාවට යන්න ඉස්සෙල්ලා බුද්ධ වන්දනා කරනවා. ඒකට ශ්‍රද්ධාව නැද්ද? ශ්‍රද්ධාව තියෙනවා. දැන් ඒකට ඕක මේ කොහොමද දියුණු ඉන්ද්‍රිය ධර්මයක් හැටියට දියුණු කරනවද බල ධර්මයක් හැටියට දියුණු? දෙකටම එන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්මයක් හැටියටත් එන්න ඕනේ බල ධර්මයක් හැටියට එන්නත් ඕනේ. බල ධර්මයක් හැටියට එන තැනදී අකුසල් මැඩපවත්වනවා. අකුසල් සිතට එන්න දෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ ධම්මානුපස්සනාවේදී පෙන්වන්නේ මහණෙනි කාමච්ඡන්දයක් තියෙනවා නම් කාමච්ඡන්දයක් තියෙන බව දැනගන්න. දැන් මගේ ළඟ කාමච්ඡන්දයක් නැත්තම් දැන් මගේ ළඟ කාමච්ඡන්දයක් නැහැ කියලා දැනගන්න. හැබැයි දැක ගන්න. හැබැයි නූපන් කාමච්ඡන්දයක් කොයි වෙලේ හරි උපදිනවා මහණෙනි. ඒකත් දැනගන්න එක දැක ගන්න. ඒතකොට උපන් කාමච්ඡන්දය ප්‍රහීන කරන්න. ඒ කියන්නේ නැවත සිතට එන නොයන තැනටපත් කරගන්න. ඒකට මොකක්ද බලයක් ඕනේ. ඒ බලය කොහෙන්ද දෙන්නේ? ඒ බලය දෙන්නේ තුනුරුවන් කෙරේ ඇතිවන පැහැදීම. දැන්කයි මං කියේ. අර උදේට බුද්ධ වන්දනාව කරලා හවසටත් වැඩ ඇරිලා ඇවිල්ලා අර විදිහටම දරුවෝ ළඟින් තියාගෙන ඒ කටයුතු සිදු කරනවා. හරි. සද්ධාව තියෙනවා. ඒතර යාට කෙලස් ප්‍රහීන කරන්න වීරියක් තියෙනවද? අකුසල් මැඩපවත්වන්න වීරියක් තියෙනවද? ඒ සඳහා නිවැරදි සිහියක් තියෙනවද? ඒ සඳහා නිවැරදි චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවද? එතකොට වීරිය සති සමාධි ඒ සඳහා නුවණක් තියෙනවද? නැහැ. ඒ සඳහා නුවණක් යට නැහැ. හැබැයි ඒකට ශ්‍රද්ධාව තියෙනවා.
හරි කියයි මම හොඳ බෞද්ධයෙක්. එයා කතා කරා මම හොඳ බෞද්ධයෙක්. ඒතර හොඳ බෞද්ධයෙක් කියන්නේ කවුද? සද්ධා බලයක් කළා ඉන්න ඕනේ. එතකොට තමයි එයා ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් නිවනට අරගෙන යන්නේ. ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් නායකත්වයේ. ඒතර මෙයාෙන් බලය ලැබුණාම ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් නායකත්වයේ ගන්න අධිපති නිවනට ගෙනියන්න. නිවනට යන්න නම් නිවන් දකින්න නම් කෙලස් එක්ක නිවන් දකින්න පුළුවන්ද? බැ. අකුසල එක්ක නිවන් දකින්න පුළුවන්. අර බුද්ධ වන්දනාව කරලා මෛත්‍රී භාවනාවත් විනාඩි 5ක් කළා. අර කර්ණීයමෙත්ත සූත්‍රය කියලා. මොකද දැන් හොඳ නිින්ද යනනේ කර්ණීයමෙත්ත සූත්‍රය එහෙම කිව්වා. ඒක දන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුවසේ නිදා ගන්න පුළුවන් කිව්වා. සුවසේ අවදි වෙනවා. හීනෙන් බය වෙන්නෙත් නැහැ කිව්වා. ඒකට අමනුෂ්‍යයන්ට ප්‍රියයි කිව්වා. ඒකට එහෙනම් ඒගොල්ලන්ගේ ස්ථානියන් නැහැ. මනුස්සානම් පියෝ හොති මනුස්සයන්ටත් ප්‍රියයි කිව්වා. දේවතා රක්කන්ති කිව්වා. දෙවියොත් රකින්නවා කිව්වා. එහෙනම් මේක හරිෂෝක් මේක දැන් කියලා තමයි නිදා ගන්න ඕනේ. හරි. දැන් බුදුරජාණන් වහන්සේ කරේ දැන් පැහැදීමක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ විශ්වාස කළා නේ ටික කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ කරේ ප්‍රසාදයක් තියෙනවා. පැහැදීමක් තියෙනවා. ඒතර ධර්මයේ කරේ පැහැදීමක් තියෙනවා. ඒක ධර්මයේනේ. ඒතර ඒවා දේශනා කරන ස්වාමින් වහන්සේලා කරේ පැහැදීමක් තියෙනවා. ඒතර තුනුරුවන් කරේ පැහැදීමක් තියෙනවා. බල ධර්මයක් වශයෙන් වැඩිලාද? බල ධර්මයක් වශයෙන් වෙලා නැහැ. බල ධර්මයක් වශයෙන් වැඩිච්ච දන තමයි ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් ඉදිරිපත් වෙන්නේ. ඒක සද්ධාව තියෙනවා. දර සද්ධාව කියන්නේ තුනුරුවන් කරේ ප්‍රසාදය. ඒතකොට ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක අචල හෝ චල. එක්ක අචලයි එක්ක චලයි. චල කියන්නේ හෙල වෙනවා. අචල කියන්නේ හෙල වෙන්නේ නොසෙල්ලන. ඒතර අවශ්‍ය කරන්නේ චල සද්ධාවද අචල සද්ධාවද? මේ කියන්නේ නිවන් දකින්න. නිවනට කියන්නේ. මොකද මේ සූත්‍රය පැහැදිලි කරන්නේ ලෞකික පැත්ත පැහැදිලි කරනවා ලෝකෝත්තර පැත්ත පැහැදිලි කරනවා. දැන් අපිට අවශ්‍ය කරන්නේ ලෞකික පැත්ත නම් ඒකක් තියෙනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. ඒක සම්මා දිට්ඨිය. මොකද්ද? දානයට විපාකයක් තියෙනවා. සීලයටත් විපාකයක් තියෙනවා. භාවනාවටත් විපාකයක් තියෙනවා. වැඩි හිටියන්ට සැලකීම, ගරු බුහුමන් දැක්වීම, තොරත් බණ ඇහිීම, ඒවට විපාක තියෙනවා කියලා පිළිගන්නවා. සම්මා දිට්ඨිය. හැබැයි ආශ්‍රව තියෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව, අවිජ්ජාශ්‍රව. ආශ්‍රව ක්‍රියාත්මක වෙනවා නම් යම් තැනක එතන තියෙන කෙලෙස්. දැන් පැහැදිලිද? එහෙනම් බල ධර්මයක් හැටියට එන්න ඕනේ. එහෙනම් කොහොමද කරන්නේ? ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මහණෙනි ව්‍යාපාදයේ තමන්ගේ සිත තුළ දැන් ව්‍යාපාදයේ තියෙනවා නම් දැන් මේ මොහොතේ මගේ සිත තුළ ව්‍යාපාදයේ ක්‍රියාත්මක වෙනවා කියලා දැනගන්න හා දැක ගන්න. දැනගන්නත් ඕනේ දැක ගන්නත් ඕනේ. මේ අවස්ථාවේ නම් මගේ සිත තුළ කිසිම ව්‍යාපාදයක් නැහැ. කිසිම කෙනෙක් එක්ක තරහක් සිතුවිල්ලක් මගේ සිතේ මේ මොහොතේ නැහැ. මේ චිත්තක්ෂණය තුළ නැහැ. එකක් දැනගන්න එකක් දැක ගන්න. මොකද චිත්තක්ෂණය අවශ්‍යයි. ඔක පැතිරෙන්න දෙන්නේ අර විතර්ක ਵਿਚාරවලදී. ඒ දෙක අයින් කරාම චිත්තක්ෂණයයි. කොහොමද චිත්තක්ෂණයයි විතක්ක ਵਿਚාරක වලින් තමයි ඇදගෙන යන්නේ. එහෙනම් මේ මොහොතේ මගේ සිතේ ව්‍යාපාදයක් නැහැ. නැත්තම් මහණෙනි එකක් දැනගන්න දැක ගන්න මේ මොහොතේ නම් මගේ සිතේ ව්‍යාපාදයක් නැහැ. තරහක් නැහැ. මහණෙනි නූපන් ව්‍යාපාදයක් කොයි වෙලේ හරි එනවා. නූපන් ව්‍යාපාදයක්. මහණෙනි ඒකත් දැනගන්න ඒකත් දැක ගන්න. කෙලස් මැඩපවත්වන්න කෙලස් ප්‍රහීන කරන්න ගන්න වෑයම සම්මා වායාමයයි. සීයෙන් යුක්තවයි මිත්‍යා දිට්ඨිය දිරු කරන්නේ සීයෙන් යුක්තවයි සම්මා දිට්ඨිය වඩන්නේ. දැන් ඒ සම්මා සතියයි. ඒතර සම්මා සති සම්මා වායාම සම්මා දිට්ඨි කර්ම තුන එකට යන්න ඕනේ. එකට එන්නේ කර්ම තුන. ලෝකෝත්තර පැත්තට ගෙනියන්න. එහෙනම් ඒතර නූපන් ව්‍යාපාදයක් තමන්ගේ සිත තුළ කොයි වෙලේ හරි එනවා. එකක් දැනගන්න එකක් දැක ගන්න. මහණෙනි මේ උපන් ව්‍යාපාදේ ප්‍රහීන කරන්න. අවසන් කරන්න. ඒකට බලයක් ඕනේ.
මොකක්ද මේ බලය? සද්ධා බලය, වීරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය. අන්න බල ධර්මයක් හැටියට එන්නේ. අය ඉන්ද්‍රිය ධර්ම. මේ පහම තමයි ඉන්ද්‍රිය ධර්ම. අධිපති නිවනට ගෙනියන්නේ. එතකොට ඒ ධර්මතා පහ නිවනට උපකාර වෙනවා වගේම බල ධර්ම පහක් වශයෙන් වැඩුණොත් බල ධර්ම පහෙන් කරන්නේ අකුසල ප්‍රහාණය හා ක්ලේශ ප්‍රහාණය. එතකොට සද්ධා වීරි සති සමාධි ප්‍රඥා බලයක් හැටියට එනවා. ඒකනේ මම කිව්ව අචල චල. එතකොට සෙලවෙන සද්ධාවක්ද තියෙන්නේ නොසෙල්වෙන සද්ධාව. නොසෙල්වෙන සද්ධාාවක් නම් එයා නියත වශයෙන්ම තුනුරුවන් සරණ ගිය පුච්චලේ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. එයා වෙන කිසි දෙයක් සරණ යන්නේ නැහැ. එයා වෙන කිසි කෙනෙක් ගාව දන ගහන්නෙත් නැහැ. එයා වෙන කිසි තැනක යාඥා කරන්නෙත් නැහැ. අවශ්‍ය නැහැ. එයා දන්නවා, එයාට තේරෙනවා, එයා අවබෝධ කරගෙන ඉන්නේ මට මේ ධර්මතා අනුගමනය කළා මට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහෙන් මට සදාහට ගැලවෙන්න බෑ. එයා දන්නවා. ඒ තමයි අචල සද්ධා. ඒ ධර්මයේ දැකලා ඉන්නේ. ධර්මයේ දකින්න නම් කෙලස් මැඩපවත් ගන්න ඕනේ. කෙලස් මැඩපවත් ගන්න නම් ඒ සඳහා බලයක් ඕනේ. ඒ බලය සද්ධා බලයමයි. වීර්ය බලයමයි. සති බලයමයි. සමාධි බලයමයි. චිත්ත ඒකාග්‍රතාවකුත් ඕනේ. ඒ කෙලස් හඳුනා ගන්න. කෙලස් තේරුම් ගන්න. කෙලස් දැක ගන්න. චිත්ත ඒකාග්‍රතාවයක් ඕනේ. ඒ සමාධි බලයයි. ඒක ඊටාත්ම නුවණින් කළ යුතු ධර්මතාවයක්. නිවැරදි නුවණින්. ඒ ප්‍රඥාවයි. පැහැදිලි ඇති දැන්. ආයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මේ ප්‍රඥා ඉන්ද්‍රිය හා ප්‍රඥා බලය. මේ සම්මාදිටියට ආවට පස්සේ ඉතුරු ඒවා නිකම්ම සම්පූර්ණ වෙනවා. ඉතින් ඒක නිසා තමයි මේක ගන්න. දැන් ඒක තමයි සම්මාදිට්ඨිය එහෙම නැත්නම් ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බල ධම්ම විචි කියනකොට මුළු දහමම දේශනා කරන්න වෙනවා. මුළු දහමම දේශනා කරන්න වෙනවා. මොකද ඔය ධර්මතා තුන තුළ මුළු දහමම තියෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බල ධම්ම විචි සම්බෝධියංගය තුළ. ධම්ම විචි සම්බෝධියංගය පිළිබඳව ගොඩාක්ම දේශනා කරනවා. මහණෙනි තමන් ළඟ දැන් තීන මිද්‍යාවක්. ඒ කියන්නේ අලසකමක්, කම්මැලිකමක්, අකර්මණ්‍ය බවක්, මන්දෝත්සහයි බවක් තේරුම් ගන්න, අවබෝධ කරගන්න, කෙලස් ටික දැනගන්න, දැක ගන්න මේ නෑ ඕනකමක් නෑ. ඒකනේ තීන මිද්ද කියන්නේ අලසයි, කම්මැලි. මානෙනි තීන මිද්‍යාවක් තමන් ළඟ තියෙනවා නම් දැන් මගේ ළඟ තීන මිද්‍යාවක් තියෙනවා. අලසයි, කම්මැලි. මට හිතෙන්නේ නෑ දැන් මේක කරන්න. මම පස්සේ ඕක කරන්න. අන්න ඒක දැනගන්න එක දැක ගන්න. ඒතර මගේ ළඟ දැන් මේ මොහොතේ තීන මිද්‍යාවක් නැත්තම් දැන් නෑ මගේ සිත තුළ තීන මිද්‍යාව. මගේ සිත බොහොම දැන් වීරියෙන් යුක්තයි. මේ ධහම කොහොම හරි මම දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. අන්න උත්සාහය. තීන මිද්‍යාවක් නෑ. එතන අලසකමක් නෑ. කම්මැලිකමක් නෑ. අකර්මණ්‍ය බවක් නෑ. මානේ හැබැයි කොයි වෙලේ හරියනවා. කොයි වෙලේ හරියනවා. නූපන් තීන මිද්‍යාවක් මහණෙනි කොයි වෙලේ හරියේවි. ඒක දැනගන්න, ඒක දැක ගන්න. ඒක දැනගන්න, ඒක දැක ගන්න. ඒ උපන් තීන මිද්‍ය ප්‍රහීන කරන්න. නැවත මතු නූපදින්න තැනටපත් කරගන්න. මහණෙනි. එතකොට ඒ තමයි නිවැරදි සම්මාදිට්ඨිය. ප්‍රහීන ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් වෙදෙන්නේ. බලයක් කරන් දුන්නා. ඒ ධර්මතා පහම බලවත් වෙලා දුන්නා. දැනගත්ත, දැකගත්ත, අයින් කරා. ඒකට බලයක් වුණා. ඒ බලය තමයි සද්ධාව. ඒතර සද්ධාව ඒතර නොසෙල්වෙන සද්ධාව. සෙලවෙන සද්ධාවක් නෙමෙයි. ඒ කියන්නේ කිසි දෙයක් අනුගමනය කරන්නේ. වෙන කිසි දෙයක් අවශ්‍ය නැහැ. නැකත මොකටද?
බෝසත්යන් වහන්සේ කලින් දවසේ තමන්ගේ පුතු විවාහ ජීවිතයකට ඇතුල් වෙන යම් කිසි කෙනෙක්ගේ තියෙන දම ප්‍රාර්ථනාවක් තමයි දරුවෙක් දකින්න. දරුවෙක් දකින්න. ඒකට කලින් දවසේ සිද්ධ වුණා බෝසත්යන් වහන්සේ. බෝසත්යන් වහන්සේ ඒක හිතේ මොකක් නැති. ඒ නමම තමයි තිබ්බේ රාහුල. කියන්නේ බැම්මක්. බැඳීමක් ඇති වුණා කියලා. ඇති වුණා බැඳීම. ඒතර පහුවදා උදේ පාන්දර ගිය නැකතකටද එළියට බැස්සේ. මේ ලෝකේ යම් කිසි පදවියක් තියෙනවා නම් බුදු පදවියට සමාන කරන්න පුළුවන් පදවියක් ලෝකේ තවත් නැහැ. තවත් තියෙනවා නම් ඒක බුදු පදවියක්ම විතරමයි. ඒ පදවිය ලබන්න ගෙදරින් එළියට බැස්සේ නැකතටද. වෙලාවක් හදාගෙන. එද හරි ඉහළින්ම තිබ්බනේ. වේද වේදාංග නක්ෂත්‍ර හඳහන් බැලීමේද හරි ඉහළින්ම තිබ්බ ඉන්දියාවේ. අදත් තියෙනවා. ඔය බ්‍රාහ්මණයන්ගේ බ්‍රාහ්මණ ධර්මයනේ මේ ලංකාවටත් බෝ කරලා ලංකාවේ මේ වැළඳගෙන ඉන්නේ ග්‍රහණය කරගෙන ඉන්නේ. දැන් ඉතින් නැකතටද එළියට බැස්ස. ලෝකේ උතුම්ම পদවිය ලබන්න යන්නේ. දැන් අද ආයතනයෙන් උසස් වීමක් හම්බුණත් එදාට දැන් අද ආයතනයෙන් උසස් වීමක් හම්බ වෙනවා. දැන් ගෙදරින් එළියට යන්නේ. හදනව නැකතක් අනිවාර්යයෙන්. අනිවාර්යෙන් නැකතක් හදනවා. සුබ වේලාව. නේ. ඔව්. දැන් සුබ වේලාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මොකද්ද සුබ වේලාව? ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි සිත තුළ නැත්නම් ඒක තමයි සුබ වේලාව. ලෝභයත් නැත්නම් සිත තුළ ද්වේෂයත් භවය රකින්න පුළුවන්ද? ඒ වගේ සුළු දෙයකට වුණත් නැකත හොයනවා. බ්‍රාහ්මණ ධර්මය අනුගමනය කරන තාක්කල් සද්ධාවක් නැහැ. සද්ධාවක් නැහැ. එතන තියෙන චල සද්ධාව. අර මං කිය උදේට බුද්ධ පූජාව තියෙනවා, බුද්ධ වන්දනා කරනවා, ඔක්කොම කරනවා. හරි. අද සද්ධාව තියෙනවා. හැබැයි චල සද්ධාව. හෙලවෙන සද්ධාවක් තියෙනවා. නොසෙල් වෙන සද්ධාව. නොසෙල් වෙන සද්ධාව නම් දික්කගත සම්පයුක්ත සිත හතර සහ විචිකිච්ඡා සම්පයුක්ත සිත නැවත සිත තුළ හටගන්නේ නැත්නම් එතන තියෙන්නේ නොසෙල් වෙන සද්ධාව. දික්කගත සම්පයුක්ත සිත හතරක් තියෙනවනේ. සෝමනස්ස සහගත දික්කගත සම්පයුක්ත අසංකාරික සිතයි සසංකාරික සිතයි. උපේක්ඛා සහගත දික්කගත සම්පයුක්ත සිතයි අසංකාරික සසංකාරික සිතයි අසංකාරික සිතයි. විචිකිච්ඡා සම්පයුක්ත සිතයි. පසිත භාවස අචල සද්ධාව. එයාට අවශ්‍ය වෙන්නේ. එයාට නැකත අවශ්‍ය වෙන්නේත් නැහැ. එයාට හඳහන අවශ්‍ය වෙන්නේත් නැහැ. එයාට වේලපත් කඩේ අවශ්‍ය වෙන්නේත් නැහැ. එයා බලන්නේ ඉතුරු කෙලස් ටික කොහොමද මේකෙන් මේ චිත්තසංතානෙන් අයින් කරගන්නේ කියලා. මට සක්කාය දිට්ඨිය නැහැ, මට විචිකිච්ඡාව නැහැ, මට සීලබ්බත පරාමාස වෙන වෘත වෙන පිළිගැනීම් වෙන ඇදහිම් මට ආයි කවදාවත් අවශ්‍ය නැහැ කියලා නිවැරදිව දැනගෙන නෙමෙයි නිවැරදිව දැකගෙන ඉන්නේ. එයාට වෙන කිසි දෙයක් අවශ්‍ය නැහැ. එහෙනම් අපිට තියෙන චල සද්ධාවද අචල සද්ධාව. බල ධර්මයක් හැටියට වැඩිලාද? බල ධර්මයක් හැටියට වැඩුණොත් විතරයි ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ඉදිරියට යන්න පුළුවන්. ඒ ඉන්ද්‍රිය කියන්නේ අධිපති නායකත්වය. එයා ඉන්නවා සූදානම් වෙලා. ලෑස්තිලා ඉන්නවා. කොහාට ගෙනියන්නද? නිවනට ගෙනියන්න. හැබැයි මේ සිත මේ අකුසල ධර්මයන් මඩ පවත්වන්න ඕනේ. මිත්‍යා දිට්ඨිය කියන්නේ අකුසල ධර්මයක්. ඒවා විශ්වාස කරනවා නම් ඒවා පිළිගන්නවා නම් ඒවා අදහනවා නම් මිත්‍යා දිට්ඨිය. නිවැරදි සම්මා දිට්ඨිය. તો නිවැරදි සම්මා දිට්ඨියට එන්න නම් බල ධර්මයන් වශයෙන්. ඒතකොට ඒවා අයින් කරගන්න මනසින්. දැන් ලෝභය කියන්නේ. දැන් අර උදේට හවසට බුද්ධ වන්දනා කරන බුද්ධ පූජා තියෙනවා. එතකොට සුදු ඇඳගෙන පන්සල් යනවා, මල් වට්ටි එහෙම හදාගෙන, හඳුන් කුරු ටික අරගෙන, පොල් තෙල් ටික අරගෙන, පහන් තිර ටික අරගෙන, හොඳට සුදු වස්ත්‍රයෙන් සැරසිලා, සෙරප්පු දෙක පන්සලේ ඇතුල් වෙන තැනම එළියෙන් තියලා බොහොම ශ්‍රද්ධාවෙන් යන්නේ. අර වැලි මළුවේ. ගිහිල්ලා වඳිනවා. හරි ශ්‍රද්ධාව තියෙනවා. නෑ කිව්වේ නෑ. ශ්‍රද්ධාව තියෙනවා. මේ බල ධර්මයක්, ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් වැඩිලාද?
එතන එතනදි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මහත්යට උසස් වීමක්. ළමයා විභාගයෙන් පාස් වෙන්න. උපන්දිනේට ආශිර්වාදයක්. නියත වශයෙන්ම ආශිර්වාදයක්. උපන්දිනේට. ආයක බලන්න නියත වශයෙන්ම ලැබෙනවා ඒක. ආශිර්වාදයක්. හැබැයි කෙලස් එක්කද එතන වාඩි උනේ? දැන් ඉක්ලේශීවද? බල ධර්මයන් වශයෙන් ශ්‍රද්ධාව වැඩිලාද? ඒ කියන්නේ කෙලස් හැබැයි මොහොතකට යටපත් කළා තියෙන්නේ. මොහොතකට මැඩපවත්තලා. තරහ එනවා. එතනදී කාමයන් පිළිබඳව ආසාවක් කැමැතුත් නැහැ. ඉතින් වන්දනාමාන කරනවා. කාමච්ඡන්දයක් නැහැ, ව්‍යාපාදයක් නැහැ, තීන මිද්දයක් නැහැ. හොඳට සියෙන් යුක්ත හොඳට වැඳගෙන ඉන්නවා. උද්දච්චයක් නැහැ. එකඟ සිතින්. සමහර අයට හැබැයි එතනදිත් උද්දච්චයක් තියෙනවා. සිත වික්ෂිප්ත සිත වෙන වෙන දිහාක ඔය අර කටපාඩම් හින්දා ගාථා ටික කියනවා. එහෙමත් ඉන්නවා. උතර විචිකිච්ඡාව අනිවාර්යෙන් තියෙනවා. සෝවන් වෙලා නැත්නම් විචිකිච්ඡාවක් තියෙනවා. දැන් බල ධර්මයක් වශයෙන් වැඩිලාද සද්ධාව? මොකද ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් ඉදිරියට අරන් යන්න නම් මෙයා බලවත් වෙලා ඉන්න ඕනේ. බල ධර්මයක් වශයෙන් වැඩෙන්න ඕනේ. මොකටද? කෙලස් ප්‍රහීන කරන්නේ. අකුසල ධර්මයන් මැඩපවත්තන්නේ. බලය දීලා නැහැ. මේ ශ්‍රද්ධාව දීලා. ශ්‍රද්ධාව. හරි. ඒක ශ්‍රද්ධාව මොනවාද? චල ශ්‍රද්ධාවද අචල ශ්‍රද්ධාවද? හතර බලන්න. අචල ශ්‍රද්ධාවට එන්නේ නම් නියත වශයෙන්ම හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යඋපන්න කියන ධර්මතාවයන් නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගත්තා නම් එයාට එන්නේ අචල ශ්‍රද්ධාවක්. මහණෙනි සියල්ල හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. දැන් අපි මෙච්චර දවසක් බණ කිව්වා අනන්ත අප්‍රමාණව බණහලා තියෙනවා. අපි හැම තැනකම හැම දෙයකම ආරම්භ පෙන්නන මේ හේතුයෙන් මේ ඵලය. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යඋපන්න. ඕනම තැනක ආරම්භ බලන්න මේ මොහොතේ දැන් මේ මොහොතේ වර්තමානයේ මේ දැන් ක්‍රියාත්මක වෙන මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් ගන්න ආරම්භන හේතුඵල නෙමෙයිද කියලා. ඒ අරමුණු වල විතර්ක ਵਿਚාර කල්පනා කිරීම සහ සොයා බැලීම හේතුඵල නෙමෙයිද? ඇයි මේ ධර්මතාවය දකින්නේ? එතකොට යාර ශ්‍රද්ධාව තියෙනවා. යාට වීරියක් තියෙනවා. හැබැයි ඒ වීරිය කෙලෙස් මැඩපවත්තන්න ගන්න වීරියක් නෙමෙයි. පංච කාමයන් සඳහා නැවත නැවත ගන්න වීරියක්. ඇයි අර බෝධි මළුව ගාව වාඩි වෙලා මොනවද ප්‍රාර්ථනා කළේ? මං කියවනේ දරුවා විභාගයෙන් පාස් වෙන්න. එහෙම නැත්නම් මහත්යට උසස් වීම. එහෙම නැත්නම් දුවට කාසාදයක්. එහෙමත් තියෙනවා. මේ මිත්‍යා දිට්ඨි කොච්චරද කියලා කිව්වොත් අපේ පන්සලේ තිබෙනවා කරඳ ගහක්. මේ නෙමෙයි පිළියන්දල. කහපොළ පන්සලේ කරඳ ගහක් තියෙනවා. දැන් ඒ කරඳ ගහට මේ අය කියන්නේ ලංකාවේ පාවිච්චි කරන නම තමයි මගුල් කරඳ කියලා. මගුල් කරඳ කියලා. දැන් මේ කරඳ ගහේ මම එක දවසක් වනකට ගිහිල්ලා එනකොට මේ කරඳ ගහේ කොඩියක් ගහලා. කොඩියක් කෙල්ලලා කරඳ ගහේ. දැන් මේ බෝධීන් වහන්සේනේ කොඩිය එල්ලන්නේ. මේ කරඳ ගහේ කොඩියක් කෙල්ලලා. මම බැලුවා කොඩිය ළඟට ගිහිල්ලා. නමක් සඳහන් කළා නැහැ. ප්‍රාර්ථනාවක් කළා තිනවා බලාපොරොත්තු සඵල වේවා කියලා. එච්චරයි. බලාපොරොත්තු සඵල වේවා කියලා කොඩියක් ගහලා එල්ලලා ගිහිල්ලා. දැන් පස්සේ මං ඇහුවා දැන් මේ කොඩිය ගැහුවේ කවුරු හරි දැක්කේ නැද්ද මේ කොඩිය ඇවිල්ලා මෙතන එල්ලනවා. දැක්කා කිව්වා. කවුද? අහවල් ගෙදර අහවල් ළමයා තමයි මේක එල්ලුවේ කිව්වා. මම ටිකක් හොයලා බැලුවා. මොකද්ද? ඒ ළමයාට විවාහයක් හරියන්නේ. කවුරු හරි කෙනෙක් උපදේශයක් දීලා තිනවා මගුල් කරඳ ගහේ කොඩියක් එල්ලන්න කියලා. දැන් බලන්න මොනතරම් දික්ටිද කියලා. දැන් මගුල් කරඳ ගහ ඉන්නේ අන්නයට මගුල් හොයන්නද? ඒ ගහ තියෙන්නේ ඒ තරම් මේ බුදුදහම පිළිබඳව මොන තරම් පහතින්ද හිතන්නේ. මේ පස්සේ මම කිව්වා කමන්නේ නැහැ. යාගේ ප්‍රාර්ථනාව ඉටු වේද නැද්ද කියන්නේ මම දන්නේ නැහැ. යා කර්මයක් කළා තියෙනවා නම් ඒක හරියන්නේ එකක් නැහැ. පෙර අකුසල කර්මයක් ආගේ හරි විවාහ ජීවිත කඩාකප්පල් කළා තියෙනවා නම් ඒවා අටවහිර කළා තියෙනවා නම් යම් දෙනෙක් යම්
දෙන්නේ හොඳින් සුහදව එක පෞල් ජීවිතයක් ආරම්භ කරන්න බැඳිලා ඉන්න දෙන්නේ කඩාකප්පල් කරලා තියෙනවනේ. ඉතින් විවාහයක් හරියන්නේ නැහැ නෑ කිව්වා. එහෙම එකක් නැත්තම් එයාට විවාහයක් හරියයි කිව්වා. හැබැයි ඔය මගුල් කරද්ද ගහනම් පිට වෙන්නේ නැහැ කිව්වා ඔය වැඩේ. මම බණ කියනකොට කිව්වා හැබැයි. පන්සලේ. උපසකම් වලට කියලා දුන්නා. මම හැබැයි කවුද කියලා කිව්වේ නැහැ. හැබැයි මම කවුද කියලා දන්නවා. කිව්වේ නැහැ කෙනා කියලා මෙන්න මෙහෙම දෙයක් කරලා තියෙනවා. හැබැයි යාගේ බලාපොරොත්තුව මෙන්න මේකයි. දැන් බලන්නකෝ මේ. දැන් ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ දැන් බුදුරජාණන් කෙරේ විශ්වාසයකුත් තියෙනවානේ. බුදුගුණ කෙරේ විශ්වාසයකුත් තියෙනවා. දැන් ඒකනේ පන්සලට ආවේ. නැත්නම් ඔය පාර යන කොහේ හරි ගහ ගෙල්ලන්නේ තිබ්බයි. දැන් මම කරද ගස් තියෙන පන්සලේ විතරද? මගුල් කරද ගස්. නෑ ඔය කැලෑවෙත් තියෙනවා. කැලෑවෙල්ලුවේ නෑ. පන්සලේ ඉල්ලුවා. පතයි දික්ටි කියන්නේ. තේරෙනවද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියට එන්න නම් නිවැරදි වෙන්න. සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා කියන ධර්මතාවයන් බල ධර්මයන් හැටියට ඉස්සෙල්ලා වැඩෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඉන්ද්‍රිය ධර්මයන් හැටියට එන්නේ. ඇදගෙන යන්නේ නිවනට. එහෙනම් සද්ධාව බලයක් වෙන්න ඕනේ. එහෙනම් ලෝභය ක්‍රියාත්මක වෙනවද කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝභය සිත තුළ ක්‍රියාත්මක වෙනවද කියලා දැනගන්න දැකගන්න. ලෝභය කියන්නේ ආසාවනේ. බාහිර සම්පත්, බාහිර වස්තු, බාහිර දේවල් Tamanට එකතු කරගන්න, රැස් කරන්න. තියෙන ආසාවට කියන්නේ ලෝභය කියලා. දෙක තියාගෙන වාඩි වෙන, ඒක තියාගෙන නෙමෙයි අර කොඩිය එල්ලුවේ. අර බෝධියක වාඩි වෙන්නේ. බෝධි වන්දනාවට. බෝධියක වාඩි වෙන්න හොඳයි ගැටලුවක් නැහැ. වාඩි වෙලා ඉස්සෙල්ලාම හිතා ගන්න මගේ සිතේ තියෙන කෙලෙස් ටික නිවේවා. කියලා ඊට පස්සේ බෝධි වන්දනාව කළා නැගිටින්න ප්‍රාර්ථනාවක් ඕනේ නියත වශයෙන්ම ඉෂ්ට සිද්ධ වෙනවා. මොකද කලේ කුසලයක්. තථාගතයන් වහන්සේ අනුදැන වදාලා පාරිභෝගික වස්තුවක්. ශාරීරික පාරිභෝගික උද්දේශික. තොර චෛත්‍යයේ තියෙන ශාරීරික ධාතුන් වහන්සේලා. උද්දේශික කියන්නේ බුදුරජාණන් වහන්සේගේ රුවට සමාන එකක් හැදුවා. ඒක උද්දේශික පාරිභෝගික. ලෝක සත්‍යයට පින්දහම් සිද්ධ කරගන්න කුසල් සිද්ධ කරගන්න. එහෙනම් එතන වාඩි වෙලා ඒ තථාගතයන් වහන්සේ වෙනුවෙන් අපි මොකද්ද කරන්නේ? තථාගතයන් වහන්සේගේ ගුණයට හා ඥාණයට අපි උපහාරය කරන්නේ. නියත වශයෙන් ඒකට ප්‍රතිඵලයක් තියෙනවා. මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය, ශ්‍රේෂ්ඨතම පුච්චලයයි. ඒ පුච්චලයාගේ ගුණයට හා ඥාණයට අපි වන්දනා කරේ. සිරස නමල වන්දනා කරේ. පාසඟ පිහිටවල වන්දනා කරේ. පුච්චලයක එතනක් නේ. සත්‍යයක් නේ. නික්ලේශී. අපි කෙලෙස් නෑ. ඒ නික්ලේශී භාවයටයි වන්දනා කරේ. උතුම් ඥානෙට 73ක් ඥානෙටයි වන්දනා කරේ. ප්‍රාර්ථනා විතු වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කිව්වනේ. කුසලයට විපාකයක් තියෙනවා. එහෙනම් මේ ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් නිවනට ඇදගෙන යන්න නම් බල ධර්මයන් වශයෙන් වැඩෙන්න ඕනේ බල ධර්මයන්. ඒතකොට බලයක් එන්න ඕනේ මොකටද? අකුසලයේ මැඩපවත්වන්න හා කෙලෙස් මැඩපවත්වන්න. ඒකත් එක්කයි යන්න ඕනේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මේ ධර්මතා පහ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට දේශනා කළ නැවත බල ධර්මයක් හැටියට දේශනා කළේ. දැන් වෙන කොතැනක තියෙන එකම ධර්මයක් දෙආකාරයකට දේශනා කරනවා. ඒ ධර්මතාවම පහනේ බල ධර්ම. එහෙනම් ඇයි මොකටද ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් දේශනා කරන්නේ? අධිපති නායකත්වය ගන්න. නිවනට ගෙනියන්න. සද්ධා. දැන් මම කියන්නේ ඔය කට්ටියට තියෙන සද්ධා මොකද්ද කියලා. චල අචල. අදත් කරනවා වැඩි. කොච්චර කිව්වත් කරනවා. මේක අපි කියලා පිරිට්ටියක් කියලා එනවා නැත්නම් ඒක ආමුදුරට දාරි දෙන්නේ. අපි මම ගයක් හදුවා මෙච්චර දුක් මහන්සි වෙලා සල්ලි ටිකක් එකතු කරගෙන මං ඉඩම් කෑල්ලකුත් අරගෙන ගේ හදා ගන්න මට හාමුදුරන්ට එන්න කිව්වා පිරිට් ටිකක් කියන්න මුල් ගල තියන්න. පිරිට් ටික කියනවා අපි හරි. පිරිට් ටික කිව්වම ආශිර්වාදයක් තියෙනවා. හැබැයි ඉතින් පිරිට් ටික කියන්නේ නැකතට. හැබැයි මන් නම් දන්නේ ඉතින් නැකතෙන් වැඩක් නැහැ. හැබැයි පිරිතෙන් වැඩක් තියෙනවා කියලා. ඒ නිසා පිරිට් ටික කියනවා. මේ නැකතෙන් නම් වැඩක් නැහැ කියන එක මන් දන්නවා. තේරුණාද? සද්ධාව. තුන්නුරුවන් වැඩ ඉන්න තැන නැකත. එතන හරි සුබයි.
දැන් ඔයත් දැකලා තියෙනවද මේ පන්සල් වල ආරක්ෂක මුට්ටිය හෝ මේ එහෙම නැත්නම් ආරක්ෂක දේවල් යන්ත්‍රම එහෙම එල්ලලා තියෙනවා ආරක්ෂක මුට්ටිය එහෙම එල්ලලා තියෙන පන්සල් වල සමහර ඒවා තියෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි අපේ පන්සලේ නෑ. ආරක්ෂක මුට්ටි නෑ 4 කොන 8 කොන නෑ. 4 කොන මැදිවට 8 කොනත් වලනවා. යකඩ කෑලි, කම්බි කෑලි අර මොනවාද යබර කියලා කම්ම යබර කියලා මුහුදු වැලි ටික කුජ්ජනේ. දැන් පොඩි මුට්ටි වල දාගෙන කම්බි වලින් ගැට ගහගෙන එල්ලගෙන ඉන්නවනේ. ඔව්. අයියෝ. තුන්වරන් කරේ විශ්වාසයක් නැහැ. ඉතින් චලනේ අචලද? දැන් අපේ පන්සලේ නෑ මොනවක්. 4 කොනක් නෑ 8 කොනක් මොනවක්වත් නෑ එල්ලලා. හරි. ඒක දාන්නේ ලැබෙනවනේ අපිට. දාන්න ලැබෙනවා. 22 අඩුවන්නේ. ඇයි ඒ? පෙර සංසාරේ දීලා තියෙනවා නම් ලැබෙනවා. නැත්තම් නෑ. ඒක තේරුම් ගන්න. ඒක පිළිගන්නේ. හැබැයි ඒක මගේ ශ්‍රද්ධාව තියෙනවා මේ තුනුරුවන් කෙරේ. අතර බෞද්ධයෝ. බුද්ධ. හැවොච්චයි. මම බෞද්ධයෙක්. අපේ ආගම බුද්ධ බෞද්ධ. හැබැයි නාමිකව පිළිවෙතින් නෙමෙයි. පිළිවෙත නම් සීල සමාධි ප්‍රඥා එකයි පිළිවෙත. තථාගතයන් වහන්සේ පිළිවෙත හැටියට මොකද්ද දේශනා කළේ? අදි සීල අදි සමාධි අදි ප්‍රඥා. එහෙනම් තමන්ගව ලෝභය තියෙනවා නම් ලෝභය ක්‍රියාත්මක වෙන බව තමන් දැනගන්නත් ඕනේ දැක ගන්නත් ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? තථාගතයන් වහන්සේ දේශනා කරන එකයින් කරන්නේ. ඒකට බලයක් ඕනේ. ඒකට බලය තමයි ශ්‍රද්ධා බලය. ශ්‍රද්ධාව නිවැරදිව සිත තුළට අනුගත වුණාද සිත තුළට ඇතුළත්ද සිතේ සනිටුහාන්ද නිවැරදිව ශ්‍රද්ධාව යාටයි වෙන මොකද අවශ්‍ය නැහැ. ඒකට එයා බලවත් වෙලා තියෙන්නේ. මොකටද? ලෝභයට එන්න දෙන්නේ නැහැ. සිතට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ ලෝභයට. ඇතුල් වෙනකොටම. ඒකට තමයි තථාගතයන් වහන්සේ දේශනා කරේ මිත්‍යා දිට්ඨිය බැහැර කරන්න සම්මා දිට්ඨිය වඩන්නත් ගන්න වෑයම සම්මා වායාමයයි. නිවැරදි සිහියෙන් යුක්තවයි මිත්‍යා දිට්ඨිය දුරු කරන්නේ නිවැරදි සිහියෙන් යුක්තවයි සම්මා දිට්ඨිය වඩන්නේ. ඒ සම්මා සතියයි. මහණෙනි මේ අංග තුන එකට යන්නේ. මේ අංග තුන එකට යන්නේ. මේ අංග තුන එකට එකතු කරන්න ඕනේ. එකතු වෙනවා. හැබැයි නිවැරදිව යනවා. එහෙනම් මහණෙනි හැබැයි ලෝභය ඒ අයින් කරපු ලෝභය දැන් මගේ සිත තුළ ලෝභය නැහැ. දැනගන්න දැක ගන්න. හැබැයි නූපන් ලෝභයක් ආයි කොයි වෙලේ හරි එනවා. එනවද නැද්ද? එනවා. මහණෙනි උපන් ලෝභය ඒ ලෝභ සහගත සිතුවිල්ල සිතෙන් අයින් කරන්න. ප්‍රහාණය කරන්න. අවසන් කරන්න. නැවත හට නොගන්න තැනටපත් කරන්න. ඒකට බලයක් ඕනේ. ඒකට ශක්තියක් ඕනේ. ඒ ශක්තිය තමයි ශ්‍රද්ධා බලය, වීරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය. දැන් බල ධර්මයක් වශයෙන් වැඩෙනවද නැද්ද? එන්න ඕනේද නැද්ද? ඒතර බල ධර්මයන් වශයෙන් වැඩෙනකොට අර ධර්මතා භාවය. ඒ කියන්නේ ඒ ධර්මතාවම පහම තමයි ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් නිවනට ගෙනියන්න පුළුවන්. නැත්තුව යන්න හම්බෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම වැඩෙන්න ඕනේ බල ධර්ම හැටියට. පංච ඉන්ද්‍රිය පංච බල පංච බල පංච ඉන්ද්‍රිය කියලා නෙමෙයි තියෙන්නේ පංච ඉන්ද්‍රිය පංච බල කියලා තියෙන්නේ. එහෙනම් බල ධර්මයක් ඇස්තිගෙන. දේශය එතකොට. මම ඉස්සෙල්ලා කිව්වා. එහෙනම් දේශය තමන්ගේ සිත තුළ තියෙනවා නම් දැන් මගේ සිත තුළ දේශය තියෙන්නේ. මම කතා කරන්න බෑ මට කේන්ති ගිහින් ඉන්නේ. දැන් එහෙම කියනවානේ සමහර. ඉතින් දැනගන්නකො මොකක්ද කියලා. සිතුවිල්ලක් විතරයි. තවත් මාව අවසන් දෙපේ එහෙම කියනවානේ අපි දන්නවා. අපිට ඇහෙලා සමහර. මේ නිවසලත් එහෙම තියෙනවා. තියෙනවද නැද්ද? ඔව්. එතකොට දැකගෙන දැකගෙන තියෙන. හැබැයි අපන්සලුත් යනවා. බුදුනුත් වඳිනවා. උදේහවත් වඳින. රට කර්ණීය මෙත්ත සූත්‍රෙත් කියයි. තමගේ සිත තුළ ක්‍රියාත්මක වෙන මේ සිතුවිල්ල දැනගත්තද දැකගත්තද? එහෙනම් ව්‍යාපාදයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකට බලයක් ඕනි. නිකන් කරන්න බෑ. එහෙනම් මෝහය. තමලගේ මෝහය නම් තියෙන්නේ මුලාව නම් තියෙන්නේ. ධර්ම වශයෙන් මේ හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න කියන එකවත්
තමන්ගේ සිත තුළ හරියට ස්ථාවර වෙලා නැත්තම් තමන් දැනගන්න තමන් තාම දික්ටි සහගතයි. දික්තිය තියෙන්නේ හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න සෑම තැනකම සෑම මොහොතකම අතීත වර්තමාන අනාගත අධ්‍යාත්මික බාහිර ඕලාරික සූක්ෂම හීන ප්‍රනීත දුර ළඟ කියන මේ 11 ආකාරයෙන් ඕන තැනකින් අරගෙන බලන්න ක්‍රියාත්මක වෙනවා. එහෙනම් හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න අනුයි ක්‍රියාත්මක වෙන්නේ සෑම තැනකදීම. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. හේතුඵල ධර්මයට අනුයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිවැරදිව දැනගත්තද, දැකගත්තද සමාධිට්ඨි. ඒ අවබෝධ කරගන්න ගන්න වෑයම සම්මා වායාමයි. නිවැරදි සීයෙන් යුක්තවයි සම්මා සතියෙන් යුක්තවයි මිත්‍යා දිට්ඨිය දුරු කරන්නේ. සීයෙන් යුක්තවයි මිත්‍යා දිට්ඨිය දුරු කරන්නේ. සීයෙන් යුක්තවයි සම්මා දිට්ඨිය වඩන්නේ. මහණෙනි සම්මා සතියයි. කොට සම්මා දිට්ඨි සම්මා සති සම්මා වායාම. මේ ධර්මතා තුන එකට යන්න ඕනේ. දැන් මේකට අරගෙන දෙයන්නේ. ඒකට අරගෙන යනවනම් කෙලස් එක සටන් කරලා කෙලස් අයින් කරගෙන ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් වැඩෙන්න දෙනවා. නිවනට යන්න. නිවනට ගෙන යන්නේ පස් දෙනාම තමයි. වෙන කිසිම ධර්මතාවයක් නෙමෙයි. ওই පස් දෙනාගේ කරපිටින් තමයි නිවනට යන්න තියෙන්නේ. සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. එහෙනම් බල ධර්මයන්. ඒතර බල ධර්මයන් වශයෙන් අකුසල් මැඩපැවැත්වීමට ඒ පහම තමයි බල. ඒතර තුනුරුවන් කෙරේ පැහැදීම බලවත් වෙනවා. බලවත් වෙන්න අනිත් සියලුම දික්ටි වලින් අයින් වෙනවා. දේව වාද්‍ය ප්‍රතික්ෂේප කළානේ. බුදුරජාණන් වහන්සේ කොතනද කිව්වේ? මේ දේවතා බලි කියලා එකක් තියෙනවානේ. උබ්බපේත බලි, දේවතා බලි, රාජ්‍ය බලි. ආදී වශයෙන් බලි ටිකක් දේශනා කරලා තියෙනවා. ඒ දේවතාවන්ට බලියක් දෙන්න කිව්වා. මොනවාද? ඒ මුරුතැඹත් නෙමෙයි. සමහර දෙන මුරුතැඹත් නේ. පූජා වට්ටියකුත් එක්ක තහදීර ටිකක් එහෙම ඉයලා මුරුතැඹත් අර රටයින්දී මුද්‍රස් පලන් එහෙම දාලා පහකුරු එහෙම දාලා හදලා දෙනවා. කාටද? ඒ දේවතා බලියද? දේවතා බලිය කිව්වේ එතකොට රාජ බලිය කිව්වේ ආදායම් බදු ගෙවන්න කිව්වා. රජුරවන්ට බදු ගෙවන්න කිව්වා නේ. කර පුබ්බපේත බලිය කිව්වා. ඒ කිව්වේ පරලොව ගියාට පින් දෙන්න කිව්වා. දැන් එතකොට දේවතා බලිය මොකක්ද? දෙවියන්ට දෙන්න කිව්වද? නෑ පින් දෙන්න කිව්වා. පින් ගන්න පුළුවන් දෙවිවරු ඉන්නවනේ. ගස් ගල් කඳු පර්වත ඒවට අරක් ගත්තා ඉන්නවා. ඒගොල්ලෝ දේවිගොල්ලෝ නෙමෙයි ඒගොල්ලන් දේවතා කියලා කියනවා. දැන් ඒගොල්ලන්ට මොකක්ද ඕනේ? දැන් කියන්නේ අර සුජාතාවත් එහෙම නීතිය ප්‍රාර්ථනාවන් ඉටු වුණා කියලා. සුජාතාවගේ ප්‍රාර්ථනාවෙන් ඉටු වුණානේ. ඒක ඉතින් හැබැයි අති සංසාරේ දීර්ඝ කාලයක් බුදු කෙනෙකුට බුදු වෙන්න කලින් ඉස්සෙල්ලාම දෙන දාණය. ඒකේ ආනිසංස දැකලා කාලයක් තිස්සේ ප්‍රාර්ථනා කරගෙන ආවය. හැබැයි ආ දන්නේ මේ සංසාරේ අනාදිමත් කාලයක් මේ ප්‍රාර්ථනාවක් මම කරගෙන ඇවිල්ලා මේ ප්‍රාර්ථනාව යද ඉෂ්ට සිද්ධ වෙන්නේ කියලා එයා දන්නේ. අර ජාති ස්මරණ නැහැනේ. තිබ්බේ නැහැ. හැබැයි ඒ සිත එතනට මෙහෙව්වා. සිත මෙහෙව්වා එතනට. ඒ සංසාර පුරුද්දට සිත මෙහෙව්වා එතනට. ඉතින් අර කලින් ගිහිල්ලා එතන මොකක් හරි පඳුරක් එහෙම ගැට ගහලා ඉතින් මොකද සම්බුද්ධ ශාසනයක් තිබ්බේ නැහැ. නිවැරදි සම්බුද්ධ ශාසනයක් තිබ්බේ නැති වුණාම ගස් ගල් කඳු පර්වත ඔය තමයි අදහන්නේ. ඒතර දැන් ඉස්සරෙන්ද ගිහිල්ලා දැන් කොහොම හරි එතන ගිහිල්ලා බාරයක් හරි ඉතින් මොකක් හරි වෙන්නේ නැති. දැන් මේක ඉෂ්ට සිද්ධ වුණා කොහොම හරි ගෙදර සේවිකාවට කිව්වා මේ අර ගහට ඒ ගහේ දේවතාවෙක් ඉන්නවා මම එතනදී මෙහෙම ප්‍රාර්ථනාවක් කරා මට දැන් ඒක හරි ඉෂ්ට සිද්ධ වුණා ඒක නිසා ඒ දේවතාවට පූජාවක් දෙන්න ඕනි එතන ගිහිල්ලා සුද්ධ කළෙන්න කියලා නේ සුද්ධ කළෙන්න කියවනේ ඔව් එතකොට දැන් සේවිකාව ගියානේ සුද්ධ කරන්න දැන් සුද්ධ කරන්න ගියාම මොකද්ද දැකේ දැන් කිරිබත්තේම ඔක්කොම හදලා මේවා කළා දැන් ඉස්සරෙන් දැන් ගිහලා සුද්ධ කළා ආවා දැන් ගහේ ඉන්න දේවතාවට පූජාව දෙන්න දැන් පහුවදා උදේ දැන් බැලුවා ගිහිල්ලා එතන තව ටිකක් පිරිසිදු කරලා එන්න හොඳට මං කිරිබත් හදනකම් කියලා දැන් දැක්ක ගිහිල්ලා මේ ගහලා ගන්නට යන ගහමුල එක්කෙනෙක් වාඩි වෙලා ඉන්නවා දැන් සේවිකාව දන්නේ නැහැ මේ කවුද කියලා සේවිකාව හිතුවා මේ ඉන්නේ දේවතාව තමයි ගහෙන් බිමට බෑලා දැන් ගිහිල්ලා කිව්වා ස්වාමි දිනේට කිව්වා
හරි හරි ඔබ බලාපොරොත්තු වෙච්ච කෙනා අන්න ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා කිව්වා. බැලුවා කවුද කියලා. ගහේ දේවතාව. දැන් ගහේ දේවතාව දෙහිටියේ. දැන් කිරියාහාර පූජා කළා හරි. ඒක තමයි බුදු වෙන්න කලින් වළඳපු ගුලි 49ක් හදලා නේ. සති 7කට ප්‍රමාණවත් වෙන්න. ඒක වැරදුයි. ඒක යා සංසාරේ ඉඳගෙන කරගෙන ආපු ප්‍රාර්ථනාවක්. ඒ දාණය දෙන්න. ඒ සිතුවිල්ල එතනට ආවේ. තේරුණාද? ඒ සිතුවිල්ල අනුව තමයි යාගේ අර ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ කළා දුන්නේ. එනත් එතනට යාට කිරි ආහාරය දෙන්නේ නැහැ නේ. යාගේ ප්‍රාර්ථනාව ඉටුුන්නේ නැත්තම්. යාගේ ප්‍රාර්ථනාව ඉටුුණා. ඒතකොට එයා එතන ගිහිල්ලා ගහට පඳුරක් හරි ගැට ගහලා මොකක් හරි කළා එයා අපේක්ෂාවක් කළා. හැබැයි ඒක පෙර කර්මයෙන් ආපු එකක්. දැන් ගහේ දේවතාවද බාරගත්තේ? බෝසත්යද? කර්මය හා කර්මඵල. එහෙනම් සද්ධාව කියන එක නිවැරදිව තේරුම් ගන්න ඕනේ. බල ධර්මයන් හැටියට වැඩෙන්න ඕනේ. ඒතර එහෙනම් මාන්නය. තමන්ගේ සිත තුළ මාන්නය තියෙනවා නම් දැන් මගේ සිත තුළ මාන්නය තියෙන්නේ. මාන්නය තියෙනවා මගේ සිත තුළ. කියලා දැනගන්න කිව්වා දැක ගන්න කිව්වා. දැන් මගේ සිත තුළ මානයක් නැත්තම් දැන් නම් මගේ සිත තුළ මානයක් නැහැ මම දැන් හරි නිහතමානී. ඒක දැනගන්න එකක් දැක ගන්න කිව්වා. අපි කොයි වෙලේ හරි නූපමානයක් වෙනවා මානයක් වෙනවා. හරියට යනකම් එනවා මානෙ. මානෙ මේකක් දැනගන්න එකක් දැක ගන්න. ඒ ආපු මානෙ ප්‍රහීන කරන්න. අවසන් කරන්න. මතු නූපදින තැනටපත් කරන්න. නැවත සිතට ඇතුල් නොවන තැනටපත් කරගන්න. සයමාන සදිසිමාන හීනමාන පත් කරගන්න. ඒකට බලයක් ඕනේ. ඒකට ශක්තියක් ඕනේ. මොකක්ද මේ බලය? සද්ධා බලය, වීරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය. එතකොට දැන් සද්ධා වැඩිලා. බල ධර්මයක් ඇටියට වැඩිලා. එතකොට නිවනට ගෙනියන්න ලේසි සද්ධාවට. බල ධර්මයන් වශයෙන් ක්‍රියාත්මක නොවන තාක්කල් ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඉන්ද්‍රිය කියන්නේ අධිපති, නායකත්වය. ඒ ගන්නේ නිවනට ගෙනියන්නේ. අපි හොඳටම දන්නා සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා කියන ධර්මතා පහ නියත වශයෙන්ම නිවනට ප්‍රත්‍ය වෙන ධර්මතා පහ කියලා. මේ ධර්මතා පහෙන් තොරව නිවනක් නැහැ. හැබැයි ඒක වැඩෙන්න ඕනේ බල ධර්මයන් එක්ක එන්න ඕනේ. ඒතකොට බල ධර්මයන් එක්ක එනකොට කෙලෙස් ප්‍රහීන කරගෙන ඉන්නේ. අන්න එතනදී අධිපති. කෙලෙස් ප්‍රහීන කළා දෙන්නේ බල ධර්මයන් හැටි. බල ධර්මයන් හැටියට නම් එන සද්ධාව මොකක්ද කියන එක දැනගන්න ඕනේ. ඒතකොට සද්ධාව කියන්නේ තුනුරුවන් කෙරේ පැහැදිලි. එන වෙන කිසි කෙනෙක් කෙරේ පැහැදීමක් මොකටද? වෙන කාටද මොකද්ද කරන්න පුළුවන්? රූපේක ආයශ චිතක්ෂණ 17යි නම් ලෝකේ ඉන්නවනම් යම් දෙයක් කරන්න පුළුවන් බලයක් තියෙන ශක්තියක් තියෙන අදිමානසිකත්වයක් තියෙන හෝ යම් කිසි කෙනෙකුට කියන්නකෝ ওই රූපයක පැවැත්ම චිතක්ෂණ 17කට නෙමෙයි මට 170කට හදලා දෙන්න කියලා. ඔබ 10 වැඩි කරලා. පුළුවන්ද? සිතේ ආශය එක චිතක්ෂණයයි. ඒ 10 දෙනොත් එකයි සිතේ ආශය එක චිතක්ෂණයයි. අනේ ওই චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙන්න එපා. ඕක මට අඩු මාසෙන් චිතක්ෂණ 100කට ආයු කාලයකට ඔක හදලා දෙන්න කියලා. කරන්න පුළුවන්. කාටද කරන්න පුළුවන්? ඒකනේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි සබ්බේ සංඛාරා අනිච්චා. අනිච්චය කියන්නේ අනිත්‍යයි, අස්තිරයි, తాවකාලිකයි. ශනයක්. ඇසිපිල්ලම් ගන්න තරම්. ඒක ලක්ෂයකට බෙදුවා. කෝටියකට බෙදුවා. ඊටත් වඩා කෙටි කාලයක්. ඕක කාටද වෙනස් කරන්න පුළුවන්. එතකොට ඒ ප්‍රවෘත්තිය, ඒ අනිත්‍ය ස්වභාවයේ ප්‍රවෘත්තිය පැවැත්ම දුකක් නැති කරන්නේ. මේ ලෝකේ අනිත්‍ය නැ යම් කිසි දෙයක් ඒක නියත වශයෙන්ම දුක්. නිට්ටයයි නම් යම් දෙයක් සපයි. දුක්. තමාගේ කැමැත්ත හැටියට පවතින. නෑ. අනාත්මයි. නිවැරදි ලක්ෂණ තුනක් විශ්ව ක්‍රියාත්මක වෙන්නේ. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. ඒ නිවැරදි ලක්ෂණය නිවැරදිව පහදලා දුන්නේ කවුද? ලෞතර බුදුරජාණන් වහන්සේ. එයා කෙරේ පහදින්න. එයා කෙරේ පහදින්න. බ්‍රහස්පති, සිකුරු,
සිකුරු අපල දුර වෙන්න කියලා කොඩියක් එල්ලනවා. අහවල් දරුවගේ සිකුරු අපල සෙනසුරු අපල දුර වේවා කියලා. බලු කපුණන්ට දානයක් දෙන්න. හැබැයි ඒක හොඳයි. අපි කියනවා බල්ලන්ට කපුණන්ට දාන දෙන්න අනිවාර්යයෙන්. ඒ සතු කුසගින් ඉන්නේ වැඩි හරියක් තිරසන් ලෝකෙ. ඒ පෙර කරපු අකුසල කර්මයේ ප්‍රතිඵල භුක්ති විඳින්න. ඉතින් ඇත්තන්ට ආහාර ටිකක් දෙනවා නම් ඒ සත්තුන්ට ඒක ලොකු පිනක්. හැබැයි හෙනවරාවක බලන් ඉන්නවද? සෙනසුරු කියන්නේ ග්‍රහයෙක්නේ. දැන් බලාගෙන ඉන්නවද මේ බලු කපුටන්ට දානයක් දුන්නා මෙයාට මං අවහිර කරන්න කරදර කරන්න හොඳ නැහැ කියලා. දැන් සෙනසුරාට පුළුවන් අර චිත්තක්ෂණ 17ක් තුළ ක්‍රියාත්මක වෙන රූප ධර්මයන් චිත්තක්ෂණ 8කට විතර අඩු කරලා දෙන්න. එයාට පුළුවන්ද? දැන් 17කින් අවසන් වෙනවද රූපේ කාශ්‍ය? දැන් අර බලු කපුටන්ට දානයක් දුන්නා කියලා අර රූපේ කාශ්‍ය චිත්තක්ෂණ 170කට විතර හදලා දෙන්න පුළුවන්. අන්න එහෙනම් සෙනසුරට පහක් තියන්න. මේවා කිව්වම සමහරට විසයි නේ. තථාගත ධර්ම අනික සියලු ධර්මයන්ට විසයි. එයි. අනික සියලුම ආගම් දර්ශන එක්කෝ කියනවා ලෝකයේ ඇත කියලා එක්කෝ කියනවා නැත කියලා. එක්කෝ කියනවා නැත කියලා. එක්කෝ සාස්වතවාදී එක්කෝ උච්ඡේදවාදී. නෑ. බුදුරජාණන්සේ කියන මේ හේතුයෙන් මේ ඵලය. එහෙනම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ අපි වැරදි. ඒතකොට මිත්‍යාදිත්‍ය දුරු කරන්න නම් ගන්න වෑයම සමවායමයි. සිහියෙන් යුක්තවයි මිත්‍යාදිත්‍ය දුරු කරන්න. එහෙනම් මේ ලෝකේ සිහියෙන් ඉන්නේ කී දෙනාද? මේ ලෝකේ නිවැරදි සම්මා සතියෙන් ඉන්නේ කී දෙනාද? දර බුදුරජාණන් වහන්සේ සම්මා සතිය පවත්වන්න කිව්වේ කොහෙද? කායේ කායානුපස්සී විහෙරති. වේදනාසු වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ. ආතාපි කියන්නේ කෙලස් තවන්න, කෙලස් දවන්න, කෙලස් විනාශ කරන්න. දැන් එතනනේ ඒකටනේ බලයක් වොනේ. ඒ බලය තමයි සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. එහෙනම් අපි ඒක තමයි නිවැරදි දර්ශනය තුළ, නිවැරදි දැකීම තුළ, නිවැරදි දැකීමට මනස ගත්තා නම් වෙන කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕන තැනක දෙයක් සිහි කරන්නේ තුනුරුවන්. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනානේ මහණෙනි. නොබලට යම් කිසි තැනක බයක්, චකිතයක්, ලොමු දැහැ ගැනීමක් ඇති වුණොත් තථාගතයන් වහන්සේගේ ගුණ සිහිපත් කරන්න කියලා. දජග්ග සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවානේ. දජග්ග සූත්‍රය දේශනා කළේ එතනදී. බලගේ සිතේ යම් බයක්, චකිතයක්, ලොමු දැහැ ගැනීමක් ඇති වුණොත්, තිගැස්මක් ඇති වුණොත් ඉතිපිසෝ භගව අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධ භගවා. මහණෙනි මේ ගුණ සිහි කරනකොට බලගේ බය, චකිතය, ලොමු දැහැ ගැනීම නැති වෙනවා. මම අප වෙනවා, මම කැප වෙනවා. නැති වෙනවා. අපි ඒක නිවැරදිව අනුගමනය කරනවා. එහෙම නැති වුණොත් මගේ ධර්මයේ සිහි කරන්න ඕන. සෝක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් වේතිතබ්බෝ විඤ්ඤෝහීති. මහණෙනි මේ ධර්මයේ සිහි කරන්න. මම අප වෙනවා, මම කැප වෙනවා. නොබලගේ ඔය සිතේ ඇති වෙච්ච බය, චකිතය, ලොමු දැහැ ගැනීම නැති වෙනවා. දජග්ග සූත්‍රය බලන්න. එහෙමත් නැති වුණොත් මගේ ආර්ය මහ සංඝරත්නය සිහි කරන්න. ආර්ය මහ සංඝරත්නය සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ චුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ අධිගං චත්තාරි පුරුෂයෝ ගාන අට පුරුෂ පුද්ගල ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙතා පින්කෙතා ලෝකස්සාති. සිහි කරන්න අනිවාර්යෙන්. ඒතකොට මොනවද එතන තියෙන්නේ? තුනුරුවන්. සිහි කරන්න කිව්වේ තුනුරුවන්. අපි සිහි කරන්නේ මොන හරි කිව්වම දෙයියනේ කියලා කියනවා. කියනනේ. දෙයියන් සිහි කරන්නේ. දැන් හෙටම යන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් නිවනට. දිව්‍ය ලෝක අනන්ත ප්‍රමාණ ගිහිලා තියෙනවා. අර බුද්ධ පූජාවත් නිවනට යන්න උපකාර වෙනවා. නිවනට නෙමෙයි මේ සුගතියකට යන්න උපකාර වෙනවා. මේ නිවනට යන්නත් උපකාරී කරගන්න පුළුවන්. අර සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා කියන ධර්මතාවයන් බල ධර්මයන් වශයෙන් එකතු කරගත්තොත්.
ඒකට තුනුරුවන් කෙරේ පැහැදීම. තුනුරුවන් කෙරේ පැහැදීමෙන් නම් අපි බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඥානයන් උදෙසායි බුද්ධ පූජා, බෝධි පූජා ප්‍රාර්ථනා හිතේ තියාගන්න කමන්නේ. ඉල්ලන්න එපා දොත දික් කළා. ලැබෙනවා අනිවාර්යෙන්. හැබැයි කර්ම ශක්තිය බලවත් නම් ලැබෙන්නේ. කර්ම ශක්තිය බලවත් නම් ලැබෙන්නේ. කර්මය දුර්වල නම් මේ කුසලයේ බලවත් වුණොත් අර කර්මයේ විපාක දුර්වල කරලා කුසල කර්මයේ විපාක බලවත් කරලා ප්‍රාර්ථනා විශ්ව සිද්ධ කරනවා. අකුසල කර්මයේ දුර්වල කරන්නේ මේ බලයක් තියෙන කුසල කර්මයට. ඒතර කුසල කර්මය බලවත් වුණාම අකුසල කර්මයට විපාක දෙන්න බෑ. එයා දුර්වලයි. ඒතර කුසල කර්මයේ බලවත් කුසල කර්මයේ විපාක සැප අරමුණු ඉටුවීම අරමුණු ඉටු වෙනවා. ඔක වෙන උරාට කරන්න පුළුවන්ද? බුදට කරන්න පුළුවන්ද? බ්‍රහස්පතිට කරන්න පුළුවන්ද? සිකුරුට කරන්න පුළුවන්ද? අඟහරුට කරන්න කාටද කරන්න පුළුවන්? මිත්‍යා දිට්ඨි. මිත්‍යා දිට්ඨි. ඒ පිළිබඳව හිතන සිතුවිල්ලක් මිත්‍යා දිට්ඨි. හිතුවත් මිත්‍යා දිට්ඨි. සද්ධාාවක් එතන නැහැ. වීරියක් එතන නැහැ. බල ධර්මයක් හැටියට බැරිලා නැහැ. ඒකට ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි, මාන්නයයි. විචිකිච්ඡාව. මාන්නේ විචිකිච්ඡාවක් තමන්ගේ සිත තුළ තියෙනවා නම් දැන් මගේ මේ මොහොතේ මගේ සිත තුළ විචිකිච්ඡාවක් තියෙනවා කියලා දැනගන්න, දැක ගන්න. දැන් එහෙනම් අපි බලන්න අපි ඉන්නේ දික්ටි වලින් මිදිලාද එහෙම නැත්නම් තාම දික්ටි වල දෙල්ලිලා ඉන්නේ. මිත්‍යා දිට්ඨිය. ඒතර මිත්‍යා දිට්ඨිය නැති කරන්න ගන්න උත්සාහයක් ඕනේ. ඒ උත්සාහය සමවායමේ. සීයෙන් යුක්තවයි මිත්‍යා දිට්ඨිය දුරු කරන්නේ. සීයෙන් යුක්තවයි සම්මා දිට්ඨිය වඩන්නේ. ඒ සම්මා සතියයි. මේ කරුණ තුන මුලින් හිටිනවා. එහෙනම් විචිකිච්ඡාව. ඒතර පෙර භවයේ නැත්නම් අනාගත අතීත භව ඕන තරම් අරන් බලන්න. මමද හිටියේ. ක්‍රියාත්මක වුණා නම් එක්ක නාම රූප දෙකක්. එහෙම නැත්නම් අර නාම ධර්මයන් හතරක් මේ අකිඤ්ඤඤ්ඤායතන විඥානචායතන අකිඤ්ඤඤ්ඤායතන නේවසඤ්ඤා නාසඤ්ඤායතන කියන රූපතල හතරේ නාම ධර්ම හතරක් ක්‍රියාත්මක වුණා. එහෙම නැත්නම් අසඤ්ඤතලයේ රූප ධර්මයක් විතරක් හිටියා කල්ප 500ක්. එතකොට එතන ක්‍රියාත්මක වුණේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක් විතරයි. අසඤ්ඤතලයේ. අරූපතල හතරේ ක්‍රියාත්මක වුණේ වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා හතර. එහෙම නැත්නම් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒ ධර්මතාවටේ නාම ධර්මයන් ටික විතරයි. අනිත් සෑම තැනකම නාම රූප දෙකක්. ඒතර අතීත භවයේ මමද හිටියේ. ඒ මම නෙමෙයි. කවුරු වෙලා හිටියද? කොහොම හිටියද? කවුරු වෙලා කොහොම වුණාද? ක්‍රියාවක් දකින්න. නිවැරදි වූ ක්‍රියාවක්. එතකොට මේ ක්‍රියාවේ නාම රූප දෙකේ හෝ ඒ නාම ධර්මයන් හතරේ හෝ අර අසඤ්ඤතලයේ ඒ සෑම තැනකම ප්‍රතිසන්දියක් ගත්තා නම් හේතු ප්‍රත්‍ය නෙමෙයි. හේතු ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍යයෙන් හැදී පුච්චලයේද සත්‍යයේද ජීවයේද නාම රූප දෙකේ හෝ නාම ධර්මයන් හතරේ හෝ අසඤ්ඤතලේ රූප ධර්මයක විතර ක්‍රියාවක්ද නුවණින් විමසන්න. එතකොට දිට්ඨිය ප්‍රහීනයි. මට දැන් දිට්ඨියක් නැහැ. මම දන්නවා දැන්. දැන් මට තේරෙනවා. දැන් මට අවබෝධයි. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න ධර්මයන් තමයි අතීතේ ක්‍රියාත්මක වුනේ. අනාගතේ ක්‍රියාත්මක වෙන්නේ toy ටිකම තමයි. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න පුච්චරේ කියන්නේ නෑ අනාගත භවේ. ඇදී යෝන නාම රූප ටිකක් එහෙම නැත්නම් මම ධානයක් වඩලා ආකසඤ්ඤායතන හෝ විඥානචායතන හෝ ආකිඤ්ඤායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන මම ධානයක් වඩලා ධානය මම වශීත්‍යාවෙන් පුරුදු කරගෙන හිටියොත් මට පුළුවන් එහෙ යන්න. පුළුවන් හරි. ඒතර පහළ වෙන්නේ සිතේ ප්‍රවෘත්ති විතරයි. රසඤ්ඤතාලේ රූපේම අරමුණු කළ භාවනා කරනවා. රූපේම අරමුණු කළ භාවනා කරනවා. ඒතර රූපයට සමවදින්න පුළුවන්. ඒතර නාමකය කල්ප 500කට නවතිනවා. රසඤ්ඤතාලේ. ඒ නාම රූප දෙකක්. අනාගතේ. අධ්‍යාත්මයේ තියෙන නාම රූප දෙකක් නෙමෙයිද? පුජ්‍යලේ සත්‍ය පෙන්වන්නකො මේක කොහෙද පුජ්‍යලෙක් ඉන්නේ කියලා. කොහෙද සත්‍යයක් ඉන්නේ? කොහෙද ජීවෙක් ඉන්නේ? දකින්න බෑ. සම්මුති ලෝකේ දකි.
ධර්මයේ තුල දකින්න බෑ. එහෙනම් ධර්මයේ තුලට මනස තමයි ඇවිල්ලා නැහැ. ධර්මයට මනස අනුගත වෙලා නැහැ. ඒ කියන්නේ කෙස් කියන සංඥාව මනසින් අයින් වෙලා නැහැ. සතර මහා ධාතු කියන සංඥාව සිතට අනුගත වෙලා නැහැ. තාම තියෙන්නේ කෙස් කියන සංඥාව. ලොම් කියන සංඥාව. නිය කියන සංඥාව. දත් කියන සංඥාව. සම්මස්නහරට ඒ සංඥාවක් තියෙනවා. ඒ සංඥාවල් තියෙන තාකල් අවිද්‍යාව. පරමාර්ථ ධර්මයන් වශයෙන් දකින්නවා. කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇටලඳ වකුගඩු. ඒවා පරමාර්ථ ධර්මයන් හැටියට මනසින් දර්ශනය වෙනවා නම් නිවැරදිව. ඒක දර්ශනය කරගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ළඟට ගිහිල්ලා අතින් පිරිමැදලා එහෙන් බලන්නේ. හොඳ ආලෝකයක් එහෙම තියාගෙන ආලෝකයක් මැද්දේ අතින් පිරිමැදලා මේ පැත්ත මේ පැත්ත පෙරලලා පරීක්ෂා කරලා බලලා තීරණය කරනවා හරි මේක මේ විදිහම තමයි. මේක මේකම තමයි. අන්න ඒ විදිහට මනසින් දකින්න ඕනේ. එතකම්ම මනසින් මෙනෙහි කරන්න කිව්වා. පරමාර්ථ ධර්මයන් වශයෙන්. සතර මහා ධාතු වශයෙන් මනසට අනුගත වෙලා නැත්නම් එයා ප්‍රායෝගිකව පරීක්ෂණය කරලා නැහැ. එතකොට දිට්ටි. එතකොට දිට්ඨියයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දිට්ඨිය ක්‍රියාත්මක වෙන නැත්නම් සම්මා දිට්ඨියට එන්න නම් මිත්‍යා දිට්ඨිය බැහැර කරන්න ඕනේ. ඒ සඳහා ගන්න වෑයම සම්මා වායාමය. නිවැරදි සිහියෙන් උක්තවයි මිත්‍යා දිට්ඨිය දුරු කරන්නේ, නිවැරදි සිහියෙන් උක්තවයි සම්මා දිට්ඨිය වඩන්නේ. ඒ සම්මා සතියයි. එහෙනම් අපිට ඒකයි අපි අනන්ත කියන්නේ මේක ප්‍රායෝගිකව කරන්න ඕන ධර්මතාවයක් අපිට මග කියන්න පුළුවන්. පාර කියන්න පුළුවන්. තථාගතයන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා වශයෙන් අපිට මග කියන්න පුළුවන්, පාර කියන්න පුළුවන්. අපිට කියන්න කිව්වෙත් මග තමයි. පාර පෙන්වන්නේ කිව්වා. නිවන විවෘත කරන්න කිව්වා. නිවන බෙදලා දක්වන්න කිව්වා. නිවනට මග කියන්න කිව්වා. ඒක තමයි ප්‍රාතිහාර්ය කියලා කිව්වා. අනුශාසනා ප්‍රාතිහාර්ය. ඒ ප්‍රාතිහාර්යය අපි මේ කරන්නේ හැබැයි ওই සියලු දෙනා ප්‍රායෝගිකව මේක සිතට අනුගත වෙනකන් අර හොඳ ආලෝකයක් මැද්දේ යම් දෙයක් පෙරලා එහෙට මෙහෙට පෙරලලා බලලා ඉවරලා තමන් ඇස් දෙකෙන් දැකලා තීරණය කරනවාද මේ දේ මේකමයි කියලා. ඒ විදිහට මනසින් දකින්න. ඒ විදිහටම මනසින් දකින්න. එතකම්ම මෙනෙහි කරන්න. එතකම්ම සිහි කරන්න. සම්මුති වශයෙන් පවතින තාක්කල් මානසික ක්‍රියාකාරීත්වය ලෝකයේ ආධ්‍යාත්මික ලෝකය හා බාහිර ලෝකයේ සම්මුති වශයෙන් දකින තාක්කල් අවිද්‍යාව. පරමාර්ථ වශයෙන් ධර්මය දකින්නවද? විද්‍යාව. විද්‍යාව. ඒ තුල තමයි මිත්‍යා දිට්ඨිය දුරු කරන්නේ. විද්‍යාවට එන්න ඕනේ මිත්‍යා දිට්ඨිය දුරු කරන්න. ඒ සඳහා ගන්න උත්සාහය සම්මා වායාමයයි. නිවැරදි සිහිය ඕනේ. නිවැරදි සිහියෙන් යුක්තවයි මිත්‍යා දිට්ඨිය දුරු කරන්නේ. නිවැරදි සිහියෙන් යුක්තවයි සම්මා දිට්ඨිය වඩන්නේ. එහෙනම් සම්මා දිට්ඨියට එන්නේ කොහොමද කරන්න ඕනේ? විචිකිච්ඡා අනසකයක් නැහැ. අවිශ්වාසයක් නැහැ. ඒතර බලන්න මේ හේතුයෙන්මයි මේ ඵලය. අවිද්‍යාව නිසාමයි සංස්කාර. මේ හේතුයෙන්මයි මේ ඵලය කියන එක සිතට හොඳට අනුගතද? සහතිකද? විශ්වාසද? දැක්කද? දැකලාද තීරණය කළේ? අහලාද තීරණය කළේ? අහලා තීරණය කළා නම් අනුමාන ඥානයක්. දැකලා තීරණය කළා නම් ප්‍රත්‍යක්ෂ ඥානයක්. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂය කියන්නේ අයි වෙනස් වෙන්නේ. අනුමාන ඥානය තුල වෙනස් වෙනවා. එහෙනම් ඕනි ප්‍රත්‍යක්ෂ ඥානයයි. සංස්කාර නිසාම නෙමෙයිද ප්‍රතිසන්දි විඥානය. අහලද තීරණය කළේ දැකලාද තීරණය කළේ? තමන්ගේ සිතින් තමන් විමසන්න. අහලා තීරණය කරා නම් අනුමාන ඥානයක්. දැකලා තීරණය කළා නම් ප්‍රත්‍යක්ෂ ඥානයක්. ඒ ඥානෙ වෙනස් වෙන්නේ. අර මං කියවනේ උපමාවක්. යම් දෙයක් හොඳ විදුලි ආලෝකයේ මැද්දේ හොඳට එහෙ පැත්ත පෙරලලා මේ පැත්ත පෙරලලා හොඳට බලලා S2 බලලා ලං කරලා හොඳටම බලලා තීරණය කරනවා හරි මේක මේ විදිහම තමයි. මේ ද්‍රව්‍යයම තමයි මේක හදලා තියෙන්නේ. සහතිකයි. ඒ ආකාරයටම මනසට අනුගත වෙන්න ඕනේ. මනසින් දකින්න ඕනේ. එහෙනම් ඒ ආකාරයටම මනසින් දකින්න නම් ඒක පුහුණු කරන්න එපේ. ඒක පුහුණු කරන්න ඕනේ. ඒකට කියන භාවනා කියන්නේ. ඒකට තමයි භාවනා කියන්නේ. රූපය බෙදලා වෙන් කරලා බලන්න බැරි නම් නිවන් දකින්න බෑ. මම කවදාවත් දකින්න බෑ.
එහෙනම් විඥාණය නිසාම නෙමෙයිද නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගන්න. පහළ තීරණය කළා නම් අනුමාන ඥානයක්. ඒක දැකලා නම් මනසට හොඳටම නිවැරදිව දැක්කනම් ප්‍රතිසන්දි විඥානීය බැස්ස තැන තමයි මේ නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගන්න කියන හරියටම මනසින් දැක්කනම් මේ ප්‍රත්‍යක්ෂ ඥානයක්. ඒක හේතු ඵල නෙති. ඒ හේතුවෙන් මේ ඵලය. දැන් එතකොට අනුමාන ඥානයෙන් නිවන් දකින්න පුළුවන්ද ප්‍රත්‍යක්ෂ ඥානය ඕනද නිවන් දකින්න? ප්‍රත්‍යක්ෂ ඥානය ඕනේ නිවන් දකින්න. අනුමාන ඥානයෙන් නිවන් දකින්න බෑ. තේරෙනවද? එහෙනම් ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, තීන මිද්ද, උද්ධච්ච, අහිරික, අනෝතප්ප. එතකොට ලැජ්ජාව බය එන්නේ මේ කෙලෙස් ක්‍රියාත්මක වෙනවා දැකලා තමයි ලැජ්ජාව බය එන්නේ. හිරියොතප් දෙකෙන්නේ. එනෙත්තා කලහිරික අනෝතප්ප. ලැජ්ජා නැහැ බය නැහැ. මේ කෙලෙස් වලට ක්‍රියාත්මක වෙන්නේ. ඒවා බලවත් වෙලා නැහැ. ඒවා බල ධර්ම වශයෙන් වැඩිලා නැත්තම් අර ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. ඒ නිවනට ගෙනියන්න බෑනේ. අකුසල් ප්‍රහාණය කරන නෑ යා. බලවත් වෙලා නෑ. සද්ධා බලවත් වෙලා නෑ. වීරිය බලවත් වෙලා නෑ. සිහිය බලවත් වෙලා නෑ. සමාධිය බලවත් වෙලා නෑ. ප්‍රඥාව බලවත් වෙලා නෑ. ඉස්සෙල්ලා ඉන්නේ බල ධර්මයන් හැටියට. බල ධර්මයන් හැටියට ඔසවල තිබ්බහම අර එතන එකයි කිව්වේ ආශ්‍රව සහිත සමාධියක් තියෙනවා. ඒක ලෞකිකයි. ආශ්‍රව රහිත ලෝකෝත්තර සමාධියක් තියෙනවා. ආශ්‍රව රහිත ලෝකෝත්තර සමාධිය නම් ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බල ධම්මවිචි සම්බෝධි අංගය නිවැරදිව වැඩෙන්න ඕනේ. නිවැරදිව වැඩෙනකොට අර බල ධර්මයන් වශයෙන් අකුසලයන් මැඩපැවැත්ීමේ බලයක් එනවා. කෙලස් මැඩපැවැත්ීමේ බලයක් එනවා. සද්ධා වීරි සති සමාධි ප්‍රඥා බල ධර්මයන් වශයෙන් වැඩෙනවා. එතකොට ඉන්ද්‍රිය ධර්මයන්ට අරන් යන්න ලේසි. අධිපති නායකත්වයට ගෙනියන්න ලේසි. කොහෙද? නිවනට. හොඳයි. ඉතින් දැන් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. ඉදිරි සතියේ කතා කරමු. චත්තාරිසක සූත්‍රය ගැන. දැන් පැහැදිලි වෙන්න ඕනේ. දැන් අපි නෙමෙයි ප්‍රමාද. හාමුදුරුවෝ ප්‍රමාද නෑ මම දන්නේ. මේ ප්‍රමාද කවුද කියලා තම තමන් ලකුණු දාගන්න. මට වෙන කියන්න දෙයක් නැහැ. පැහැදිලිද කියපුවා? පැහැදිලි ඉතා පැහැදිලි ස්වාමීන් වහන්සේ. බොහොම පැහැදිලි. සාදු සාදු. ආචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ධර්මතාවයන් පිළිබඳව ලබන සතියේ කතා කරමු. සතරික සූත්‍රය අසුරු කරගෙන ඒකේ ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බල සමාධිත්‍ය ගැන කතා කරමු. එහෙම ආන්දෝනේ වහන්සේ අද ස්වාමීන් වහන්සේගේ දේශනාවේ අත්‍යවශ්‍යම අපි ඉන්ද්‍රිය ධර්මයන් ගැන දැනගෙන හිටියා අපි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අයත් කියලා. නමුත් ඒවා බල ධර්ම කරන්නේ ඇයි කියන එක අපිට පැහැදීමක් තිබුණේ නැහැ. ඔබ වහන්සේගේ දේශනාවේ ලොකු පැහැදීමක් ඇති වුණා ස්වාමීන් වහන්සේ කියන්නේ තේරුමක් අපි දැනගත්තා. ඒ ඉන්ද්‍රිය ධර්මය ඉන්ද්‍රිය බල ධර්ම වෙන්නේ ඇයි කියන එක මේ කෙලෙස් සම්පූර්ණයෙන්ම කෙලෙස් දුරු කිරීම සඳහා. එතකොට ස්වාමීන් වහන්සේ එතනදිත් ඔබ වහන්සේ ශ්‍රද්ධාව ගැන ගොඩක් කිව්වා. එතකොට ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාව අත්‍යවශ්‍යම ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාව නිසා නේද අපිට ප්‍රඥාව ඇති වෙන්නේ මූලික කරගෙන ප්‍රඥාවෙන් අපිට චතුරාර්ය ප්‍රඥාවෙන් සම්මා දිට්ඨිය කියන්නේ ස්වාමීන් වහන්සේ. එතනින් අපිට ඇත්තටම චතුරාර්ය සත්‍ය අවබෝධය තමයි ශ්‍රද්ධාව මූලික වෙනවා නම් අචල ශ්‍රද්ධාව තියනවා අපිට නිවන කරාම සම්පූර්ණයෙන්ම අපිට යන්න පුළුවන් එතනට නේ ස්වාමීන් වහන්සේ. ඔව් අනිවාර්යෙන්. හරි තේරෙනවා දැන්. දැන් ධර්මයේ තේරෙනවා. ධර්මයේ වැටහෙනවා. ඉතින් දැන් ප්‍රායෝගිකව. ඉතින් මං කියව එක අර S2 දැකලා තීරණය කරන්නේ කොහොමද යම් දෙයක්? හොඳ ආලෝකයක් මැද්දේ හොඳට එහා පැත්ත මෙහා පැත්ත පෙරලලා බලලා හරි මේක මේවම තමයි මේ ද්‍රව්‍යයන් තමයි මේක හදලා තියෙන්නේ මේක මේ විදිහටම තමයි මේකේ ස්වභාවය මෙහෙමයි කියලා නිවැරදිව තේරුම් ගන්නවද? ඒ ආකාරයෙන්ම මනසින් දකින්න ඕනේ. එහෙමයි. ආකාරයෙන් මනසින් දකින්න ඕනේ. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය ධර්මයේ දියුණු වෙනවයි කියන්නේ ඇත්තටම ස්වාමීන් පංච නීවරණ ධර්ම සම්පූර්ණයෙන්ම බඩපැවක් වෙනවා. සම්පූර්ණයෙන්ම නැති වෙනවා. එතනම පංච නීවරණ ධර්මය නැති වෙනවයි කියන්නේ ස්වාමීන් වහන්සේ නිවන එතනත්. අනිවාර්යෙන්. එතකොට අධිපති යාට ගෙනියන්න ලේසි.
එහෙමයි හඳුනන්නේ. බල ධර්මයන් වශයෙන් ඉදිරිපත් වෙලා කෙලෙස් මැඩපවත්තලා දුන්නාම අකුසල ධර්මයන් මැඩපවත්තලා දුන්නාම අධිපති නායකත්වයට ගෙනියන්න ලේසි නිවනට. එහෙමයි හඳුනන්නේ. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතනදී හරි අපිට වීරිය සහ සතියත් හුඟක් උදව් වෙනවා එතනදී ස්වාමීන් වහන්සේ. චූටි පුතා මෙහෙන්න. නිවැරදි නිවැරදි වෑයමෙන්. ඒ කියන්නේ සම්මා වායාමයෙන් තමයි නිවැරදි උත්සාහයෙන් තමයි මිත්‍යා දිට්ඨිය දුරු කරන්නේ. එහෙමයි. ඒ සඳහා ගන්න වෑයම සම්මා වායාමය. මිත්‍යා දිට්ඨිය දුරු කරන්නත් දර සම්මා සතියත් ඕනේ. සීයෙන් යුක්තවයි මිත්‍යා දිට්ඨිය දුරු කරන්නේ සීයෙන් යුක්තවයි සම්මා දිට්ඨිය වඩන්නේ. දර සම්මා සතියත් ඕනේ. දර සම්මා සතිය වැඩෙනවා. මේ අංග තුන එකට වැඩෙනකොට යන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ ධර්මතාන් නිකම් වැඩෙනවා. සමාධියටපත් වෙනවා. ඔව්. තව ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් කරුණාකරලා ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න දැන් තියෙනවා නම්. අවසරයි ස්වාමින් වහන්සේ. ඔව් කියන්නේ. ස්වාමින් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැනගන්න දැක ගන්න කියලා ස්වාමින් වහන්සේ. එතකොට ඒ කියන්නේ එක දෙකක් නේ ස්වාමින් වහන්සේ. මට උදාහරණයක් අරගෙන මට ටිකක් පැහැදිලි මදි දැක ගන්න කොහොමද කියන එක. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් අපි ව්‍යාපාදයක් මට මේ ඇති වුණාම එය දැනගත්තා. දැන් අපිට කේන්ති ගියා කියලා තේරෙනවා. එය දැක ගන්න කියන්නේ කොහොමද ස්වාමින් වහන්සේ? මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. විඥාණයෙන් දැනගන්නවා ප්‍රඥාවෙන් දැක ගන්නවා. ඔව් ප්‍රඥාවෙන් කොහොමද ස්වාමීන් වහන්සේ දැනගන්න එකනේ. ප්‍රඥාවෙන් කොහොමද දැන් ස්වාමීන් වහන්සේ ව්‍යාපාද කියන එක දැනගත්තේ කොහෙන්ද? විඥාන තරහ සිතක් කියලා දැනගත්තේ කොහෙන්ද? විඥානේ. විඥාන තරහ සිත මට අහිත කරයි කියලා. මට අනර්ථයක් කරන්නේ. මගේ සිතෙන් මේක අයින් කරන්න ඕන කියලා පෙන්වලා දෙන්නේ කවුද? ප්‍රඥාව. දැන් ලෝභය කියලා දැනගත්තේ කොහෙන්ද? විඥානේ. ඉදිරියේ තියෙන යම් දෙයක් දැක්කා ඒ දේ Tamanට අයිති කරගන්න සිතක් පහළ වෙනවා. ඒක අරමුණෙන් දැනගත්තානේ. විඥානේ. එතකොට ඒ අරමුණ සිත තුළ ක්‍රියාත්මක වීම නිසා මට කෙලෙස් වැඩෙනවා කියලා පෙන්වන්නේ නැහැනේ අරමුණේ. දැනගත්තට ඒ උපකරණය හෝ යම් පුජ්‍යලයක් පිළිබඳව යම් දෙයක් පිළිබඳව දැනගත්තාම කෙලෙස් ප්‍රහීන වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. එතකොට ඒක ක්ලේශයක්, ඒක අකුසල ධර්මයක්, ඒක මට නිවනට බාධකයක් කියලා පෙන්වලා දෙන්නේ කවුද? ප්‍රඥාවෙන්. අන් ප්‍රඥාවෙන් දැක ගන්න. විඥාණයෙන් දැනගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරෙනවද? පැහැදිලි. දැනගන්න. දැන් කෙස් කියලා දැනගන්නේ. ඔය සිතෙන්ම තමයි දැනගන්නත් තියෙන්නේ. කෙස් කියලා. විඥානය. හැබැයි කෙස් නෙමෙයි සතර මහා ධාතු කියලා දැනගන්නේ. දැකගන්නේ ප්‍රඥාව. ප්‍රඥාව. පැහැදිලි ස්වාමීන් වහන්සේ. බොහොම පැහැදිලි. බොහොම පිං ස්වාමීන් වහන්සේ. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගන්න හිතනවා දෙන්න. ආ? තෙරුවන් සරණයි. ඔව් කියන්නේ. ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඔව් අදහස් ඉදිරිපත් කරන්න. සනාස එතනදී අර ඇත්තටම ප්‍රඥාවෙන් දැනගන්නවයි දැක ගන්නවයි කියන්නේ සනාස එතන අවිද්‍යාව දුර වෙලා විද්‍යාව ඇති වුණා අපිට. අනිවාර්යයෙන්. අවිද්‍යාව දුර වෙනවා. අවිද්‍යාව අවිද්‍යාවෙන් තමයි අවිද්‍යාව තුළ තමයි දැන ගැනීම තියෙන්නේ. දැක ගැනීම තුළ එන්නේ ප්‍රඥාව. ඒතර විද්‍යාව. විද්‍යාව. ඔව්. විද්‍යාව උපද්දා සංස්කාර නිරෝධා. එතකොට. ඔව්. ඔව්. අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධෝ. සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡanti ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. අවසන්. පැවැත්ම තියෙන්නේ නාම රූප දෙකේ පැවැත්ම තියෙන්නේ නාම රූප දෙකමයි දුකට. එහෙමයි. එතකොට නිරුද්ධ වෙනවා කියන්නේ නාම රූප දෙකයි නිරුද්ධ වෙන්නේ. එතකොට නිරුද්ධ වෙන්නේ දුක. ආය නැවත දුකක් නැහැ.
ආයි කොතන හරි යම් කිසි තැනක යම් වෙලාවක යම් තැනක ඒ නිරෝධයටපත් නොවන තාක්කල් නාම රූප දෙක හෝ නාම ධර්මයන් හෝ රූප ධර්මයන් හෝ යම් තැනක ක්‍රියාත්මක වෙනවා නම් එතන තියෙන්නේ දුකක පැවැත්මක්. ඒකයි තථාගතයන් දේශනා කරන්නේ මහණෙනි මම මේ තුන් භවයේ කිසිම තැනක ඇසිපිල්ලම් ගහන තරම් කාලයක්වත් මම වර්ණනා කරන්නේ නැහැ. ඒතකොට තුන් භවයේ කිසිම තැනක. ඒතකොට ඒ කියන්නේ පැවැත්ම දුකක් කියන එකනේ කියන්නේ පැහැදිලිවම. ඒක තමයි අපි සිතට අනුගත කර ගන්න ඕනේ. අර පැවැත්ම දුකයිද කියන එකම. තේරුම් ගන්න. අවබෝධ කර ගන්න ඕනේ. පැවැත්ම දුකයිද? ඒතර පැවැත්ම දුකයිද කියලා නිවැරදිවම පෙන්වන්න පටිච්චසමුපාදයට එක්ක ගලපන්න. ඕන ධර්මතාවයක් අරගෙන පටිච්චසමුපාදයට අතුල් කරන්න පුළුවන්. එහෙමයි. ඔව්. ඒතකොට පටිච්චසමුපාදයට එක්ක ගලපන්න ආපස්සට හෝ ඉදිරියට. ඒකනේ අනුලෝම ප්‍රතිලෝම බුදුරජාණන් වහන්සේ පටිච්චසමුපාදයේ අනුලෝම වශයෙන් දේශනා කළා ප්‍රතිලෝම වශයෙන් දේශනා කළා. ඔව්. ඒ දෙපැත්තටම දේශනා කළේ. හා? ඒතර පැවැත්ම පෙන්නලා දෙනව නැවැත්ම පෙන්නලා. ඒතර පැවැත්ම පෙන්නලා දෙන්නේ දුකයි කියන කාරණේ. ඒතර ආපස්සට අරගෙන මේ පෙන්නලා දෙන්නේ නැවැත්ම අර දුක්ඛ නිරෝධය කියන එක. දුක්ඛ දුක්ඛ අවසන් කියන එක. ඒතර මුලට ගත්තාම ආශ්‍රව. ඒකනේ දැන් මේ සූත්‍රයෙන් දේශනා කරන්නේ. ආශ්‍රව සහිත සම්මාදිට්ඨියක් තියෙනවා. ආශ්‍රව රහිත උත්තර සම්මාදිට්ඨියක් තියෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ දැක ගන්න ඕනේ අපේ සිත ක්‍රියාත්මක වෙන්නේ ආශ්‍රව සහිත සම්මාදිට්ඨියද ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාදිට්ඨියද? දැන් මොකද ක්‍රියාත්මක? ආශ්‍රව සහිත ලෞකික සම්මාදිට්ඨියක්. සම්මාදිට්ඨිය හරි සම්මාදිට්ඨිය. ඒක සම්මාදිට්ඨියක්. ලෞකික. ආශ්‍රව තියෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව. අවිජ්ජාශ්‍රව. විපාක දෙනවා. ක්‍රියාත්මක වෙනවා කියන්නේ කෙලෙස් එතන ක්‍රියාත්මකයි. ඒතර කෙලෙස් මැඩපවත්වන්න බල ධර්මයන් වැඩිලා නැහැ. බල ධර්මයන් වශයෙන් වැඩිලා නැහැ කෙලෙස් මැඩපවත්වන්න. ඒ නිසානේ කෙලෙස් එන්නේ. සිතට. ඒ කියන්නේ සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා කියන ධර්මතා පහ අර කෙලෙස් මැඩපවත්වන්න. අකුසල් මැඩපවත්වන්න බල වශයෙන් වැඩිලා නැහැ. අර බල වශයෙන් වැඩිලා නැති තාක්කල් අර අකුසල ධර්මයන්, ක්ලේශ ධර්මයන් සිතට ඇතුල් වෙනවා, සිත තුළ ක්‍රියාත්මක වෙනවා. එතකොට නිවනට ගෙනියන්න බෑ. එතකොට නිවනට යන්න නම් බල ධර්ම වශයෙන් වැඩිලා ඒවා Taman දැනගෙන දැකගෙන ඒවා මතු නූපදන තැනටපත් කරගත්තාම ඒවා ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් ඉදිරිපත් වෙනවා. ඉන්ද්‍රිය ධර්මයන් කියන්නේ අධිපති නායකත්වය ගන්නවා. ගිහින් තියෙනවා නිවනින්. එහෙමයි. ඒ කියන්නේ ස්වයංස අනාගතයේදී විපාක දීම සඳහා හේතු ඇති කරන්නේ නැහැ. හේතු නැති කරනවා. ඔව් හේතු අයින් කරනවා. හේතු අයින් ආශ්‍රව කරනවා. හේතු. ආශ්‍රව හේතුනේ. ආශ්‍රව කියන්නේ කෙලෙස්. කෙලෙස්. කෙලෙස් හේතු කර්මඵල. බල. මම කෙලෙස් නිසානේ කර්ම කරන්නේ. ඒතර කෙලෙස් හේතු කර්මඵල. කර්ම හේතු වෙනවා විපාක ඵල. දැන් බලන්න. ඒතර ක්ලේශකම් ඒක තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ක්ලේශකම් ක්ලේශ වට කම්ම වට විපාක වට. කෙලෙස් නිසා කර්ම කරනවා කර්ම නිසා විපාක විඳිනවා. විපාක. එතකොට කෙලෙස් ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? කර්ම සකස් වෙනවා. හේතු නෑ. ඔව්. එතකොට හේතු අයින් කරලා කර්ම කියන ඵල නිරෝධය. කර්ම කියන ඵල නිරෝධ නම් විපාක නිරෝධය. විපාක හට ගන්න බෑ. විපාකයේ දුක් වශයෙන් පෙන්වන්නේ ඒකයි විපාකන දුක්. ඒකට දුක් කරපු හේතුව කර්මයයි කර්ම. එතකොට කර්ම වලට හේතු කෙලෙස්. එහෙනම් බල ධර්ම. එතකොට බල ධර්ම වශයෙන් ඉදිරිපත් වෙලා බල ධර්ම වශයෙන් වැඩෙනකොට සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන්ට හරි පහසුවෙන් තව ධර්ම පරයයකින් කිව්ව සෝනේ චන්දරාගය දුරු වීම තමයි ඇති. අනිවාර්යෙන් මේ කොහෙන් මොන පැති වලින් ඕනම තැනකින් අරන් යන්නේ ඔතනට තමයි. ඔතනට තමයි අරන් යන්නේ. නිස්සරණය කියන එක නේ ස්වාමීන් වහන්සේ. ඔව් චන්දරාගය අයින් කරන්න ඕනේ. ආස්වාදයක් නැහැ ආධිනවයක් නැහැ. නෑ නිස්සරණය. ආස්වාදයක් නැහැ ඒකෙන් ආධිනවයක් මට ඕනේ. තමයි දෙකේම නිදහස් හොයනවා. නිස්සරණය. විවේක චිත්ත විවේක
තව අදහස් ඉදිරිපත් කරන්න තියෙනවා නම් තව ප්‍රශ්න ගැටලු. අවසරයි ස්වාමින් වහන්සේ. ඔව් කියන්නේ. ශ්‍රද්ධාව බලයක් විදිහට වර්ධනය කරගන්න හැටි ඒ ගැන ටිකක් උපදේශ ටිකක් දෙන්න ස්වාමින් වහන්සේ. මෙච්චරලා කතා කරත් ඒකමනේ. ශ්‍රද්ධාව බලයක් කරගන්න හැටි. ඒතර ශ්‍රද්ධාව බලයක් වෙන්නේ අචල ශ්‍රද්ධාවට ආපුවම තමයි නිවැරදිම බලය එන්නේ. එතකන් අපි සිතට ඇතුල් වෙනකොටම අපි දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. ඒකයි මම මුලින්ම කිව්වේ කාමච්ඡන්දයක් Tamange සිත තුළට ආවනම්. ඒ කියන්නේ දැන් තියෙනවා නම් කාමච්ඡන්දය කියන්නේ බාහිර කාම වස්තුන්. ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් රන් රිදී මුතු මැණි කඹු දරුවෝ ඥාති මිත්‍රාදීන් ඒ පිළිබඳවම නම් විතර්ක, ඒ පිළිබඳව නම් කල්පනා, ඒ පිළිබඳව නම් සොයා බලන්නේ ඒක කාමච්ඡන්දය. ඒතර දැන් මගේ මේ මොහොතේ මගේ මේ චිත්තක්ෂණයක් තුළ මට කාමච්ඡන්දය තියෙනවද? නෑ, මේ චිත්තක්ෂණය තුළ නම් මගේ දැන් කාමච්ඡන්දයක් නෑ. දැන් බණනේ හැබුව මෙච්චර වෙලා. ඒකද මේ වෙලාව කාමච්ඡන්දයක් නෑනේ. එහෙනම් මම දැනගන්නවා දැන් මගේ සිත තුළ මේ වෙලාවේ නම් කාමච්ඡන්දයක් නෑ. හැබැයි නූපන් කාමච්ඡන්දයක් එනවා. ඒ උපන් කාමච්ඡන්දය ප්‍රහීන කරන්න. ඒකට බලයක් ඕනේ. ඒකට බලයක් ඕනේ. ඒ බලය තමයි සද්ධා බලය. සද්ධාව වැඩෙන්න ඒ කියන්නේ තුනුරුවන් කරේ පැහැදීම ප්‍රසාදය. ඒතකොට තුනුරුවන් කරේ පැහැදීම වැඩි වෙන්න නම් තථාගතයන් වහන්සේගේ ගුණයන් මෙනෙහි කරන්න ඕනේ. ධර්මයේ පරීක්ෂලා එහෙම නැත්නම් පරීක්ෂා කරලා බලන්න ඕනේ. සංඝයාගේ ගුණ පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒ තුලනේ පැහැදෙන්නේ. යම් කෙනෙක්ගේ ගුණයන් දැකලානේ අපි පහදින්නේ. මේ පුච්චලයා ගා මේ ගුණ ධර්මයන් තියෙනවා කියලා. ඒතර තථාගතයන් වහන්සේගේ නවරහාදී ගුණයන් අපි පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා බලලා තමයි පහදින්නේ. ඒකනේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒතර අපි ධර්මයේ පරීක්ෂා කරලා බලනවා. මේ ධර්මය අපිට අපේ ජීවිතයට ගලප ගන්න හොඳයිද නරකයිද කියලා බලනවා අපි. පරීක්ෂා කරලා බලනවා. ඒතර ඒ අනුව තේරෙනවා. ඒතර පැහැදිලි මේ ධර්මයේ ජීවිතයකට ගලප ගන්න හොඳ ධර්මතාවයක් කියන එක. ඒ ධර්මය දේශනා කරන ස්වාමින් වහන්සේලා, ස්වාමින් වහන්සේලාගේ ගුණයන් අපි මෙනෙහි කරනවා. ඒතර හැබැයි නිවැරදිව ඒක මෙනෙහි කරනකොට ඒ නිවැරදිව අපේ සිතට අනුගත වෙනවා. තුනුරුවන් කරේ ප්‍රසාදයක් කියන්නේ, පැහැදීමක් කියන්නේ. ඒතර ඒ තුනුරුවන් කරේ පැහැදීම ශ්‍රද්ධාව. හැබැයි ආශ්‍රව තියනවද නැද්ද කියන එකත් බලාගෙනම තමයි යන්නේ. ආශ්‍රවත් එක්ක නම් තුනුරුවන් කරේ පැහැදීම ශ්‍රද්ධාව චල. අචල නැහැ. අචල කියන්නේ නොසෙල්ල වෙන. චල කියන්නේ සෙල වෙන. එහෙනම් අපිට ඕනේ හෙල වෙන ශ්‍රද්ධාවක් නෙමෙයි. නොසෙල් වෙන ශ්‍රද්ධාව. ඒ තමයි. එතකොට එහෙනම් කාමච්ඡන්දය තමන්ගේ සිත තුළ තියෙනවා නම් තියෙන බව තමන් දැනගන්න. නැත්තම් දැන් මේ මොහොතේ නැහැ කියලා දැනගන්න. හැබැයි නූපන් කාමච්ඡන්දයක් එනවා. ඒකත් දැනගන්න, දැක ගන්න. ඒතර කාමච්ඡන්දය කියන්නේ මිත්‍යා දිට්ඨිය. කාමච්ඡන්දය සිත තුළ ක්‍රියාත්මක වෙනවා නම් නිවැරදිව දැකලා නැහැ. මිත්‍යා දිට්ඨියනේ. ඒතකොට ඒක ලෞකිකයි. සිත තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ ආශ්‍රවත් එක්කනේ ක්‍රියාත්මක වෙන්නේ. ආශ්‍රව රහිතයි. ඒතර එහෙනම් කාමච්ඡන්දයට ඉඩ නැහැ. ඒතර කාමච්ඡන්දේ අයින් කළා දෙන්න බලයක් ඕනේ. නිකන් අයින් කරන්න බෑ. ඒ බලය තමයි අර සද්ධා තුනුරුවන් කරේ පැහැදීම. ඒක බලයක් වෙනවා. මොකටද? අපි අපේ සිත ගැන පරීක්ෂා කරලා බැලුවා කාමච්ඡන්දය කියන එක සිත තුළ තියාගන්න හොඳ එකක් නෙමෙයි. හැබැයි ඒක නිවැරදිව දකින්න ඕනේ, නිවැරදිව දැනගන්න ඕනේ, නිවැරදිව දැක ගන්න ඕනේ. මොකද ඒ පිළිබඳව ආසාවල් ඇති කරගන්න අපේ සිත අපිරිසිදු වෙනවා. නැද්ද කියලා බලන්න. ගෙවල් දොරවල් ගැන හිතන්න කල්පනා කරන්න ඉඩ කඩන් ගැන යාන වාහන ගැන මිල මුදල් ගැන රන් රිදී මුතු මැණික් තියෙනවා නම් ඒවා ගැන කල්පනා කරන්න ඒවා ගැන විමසන්න තරඹුදරුවෝ ඉන්න ඒවා ගැන කල්පනා කරන්න ඒවා ගැන විමසන්නම නම් සිත දෙන්නේ ඒ සිත පිරිසිදුද අපිරිසිදුද පිරිසිදු වෙනවද අපිරිසිදු වෙනවද එතන කාමච්ඡන්ද කියන්නේ කාමච්ඡන්දේ නිවන වහනවා නිවන් දකින්න බෑ වෙන දේවල් නේ හිතන්නේ ඒවා ගැන කල්පනා කරන්න එතකොට තුනුරුවන් කරේ පැහැදීමක් නැහැ හරියක්කාරව. තුනුරුවන් කරේ නිවැරදි පැහැදීමක් තියෙනවනේ කාමච්ඡන්දෙට ඉඩ දෙන්නේ නැහැ. සිත තුළට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකට ඒ සඳහා සිහියෙන් ඉන්නේ ඒක. මිත්‍යා දිට්ඨිය දුරු කරන්න. සිහියෙන් යුක්තව මිත්‍යා දිට්ඨිය දුරු කරන්න. සිහියෙන් යුක්තව සම්මා දිට්ඨිය වඩන්න. ඒතර මිත්‍යා දිට්ඨිය දුරු කරන්න ගන්න වෑයම සම්මා වායාමයි. සම්මා දිට්ඨිය වැඩෙන්න
ඒකට සම්මාදිට්ඨිය වැඩෙනවා. මිත්‍යා දිට්ඨිය දුරු කරාම වැඩෙන්නේ සම්මාදිට්ඨියයි. ඒතර සම්මාදිට්ඨිය වැඩෙන්න ගන්න වෑයම සමවායමයි. තේරෙනවද කියපේ? ඉතා පැහැදිලි ස්වාමීන් ප්‍රශ්නය ආවේ කියලා. අහන්න. හරි. වෙන කිසි දෙයකින් ප්‍රයෝජනයක් නැහැ. කෙලස් ටිකම බලන්න. සිත තුළ ක්‍රියාත්මක වෙන කෙලස් ටිකම බලන්න. කොයි වෙලේ දෙන්නේ කොයි මොහොත දෙන්නේ තාම තියනවාද කොච්චර තියනවාද මොන කෙලස්ද තියෙන්නේ මගේ සිත තුළ නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න. ඒකනේ සම්මා සති කියන්නේ. ඒතකොට කෙලස් ප්‍රහාණය කරන්න කෙලස් අයින් කරන්න ගන්න. හැවිලෝක කරලා ගිහින් තියෙන ඉස්සෙල්ලා. ආ මොකද? මේ කතාව. එන්නෙම නැද්ද හිතට? එන්නෙම නැත්නම් ඉතින් බඩ නවත්තන්න පුළුවන් මට. එතනින් එහාට කරන්න දෙයක් නැහැ නේ. දැන් වෙන මොකද්ද කිව්වේ ස්වාමීන් වහන්සේ? ආ වෙන මොනවද කිව්වේ? මොකද්ද කිව්වේ? ඒ කෙලස් දුරු කරගන්න ඕනි ස්වාමීන් අනිවාර්යයෙන්. විදර්ශනාවෙන් තමයි මේක කරන්නේ. ප්‍රායෝගික වෙන්න ඕනි. මේක ප්‍රායෝගික වෙන්න නැතුව කරන්න බෑ. අනිවාර්යෙන් නිරන්තරයෙන් සිහියෙන් යන්න. ඒකනේ තථාගතයන් වහන්සේ දේශනා කරේ අවම දින 7ක්. අඩුම වශයෙන් දින 7ක් උපරිම වශයෙන් වසර 7ක්. නිවැරදිව මගේ සතර සතිපට්ඨානය වඩනවා නම් මහණෙනි මං අප වෙනවා කැප වෙනවා. නියත වශයෙන්ම මං අප වෙනවා. එයාට කරුණු දෙකක් බලාපොරොත්තු වෙන්න කිව්වා. අනාගාමී ඵලය හෝ අරිහත්ත්වය. ඒ සාහිත්‍ය වශයෙන් කිව්වා. අවම දින 7ක්. එතකොට වැඩිම වසර 7ක්. නිවැරදිව සතර සතිපට්ඨානය වැඩුවොත් යම් කිසි කෙනෙක් ඒතර මේ විදිහට සති 7ක් පුරුදු කළොත් මේ සතිය පුරුදු කළොත් එනේන කෙලස් ටික හොඳට බලලා මොකද කරන්නේ? සම්මා වායාම සම්මා සතිය කාර්ය ඉදිරියෙන් තියාගෙන අතාරින විදර්ශනාවේ. ඒ තමයි කියන්නේ ප්‍රායෝගික වෙන්න. මේක ප්‍රායෝගිකව තමන් විසඳගත යුතු ප්‍රශ්නයක්. අපිට කියලා දෙන්න පුළුවන්. මඟ පෙන්වන්න පුළුවන්. පාර පෙන්වන්න පුළුවන්. අරන් යන්න බෑ. මොකද පුතර්ජන පුච්චලයාගේ මනස තුල ක්‍රියාත්මක වෙන්නේ කෙලස්. කෙලස් ටික මට ගන්න බෑ. කෙලස් ටික අයින් කරගන්න විදිහ කියන්න පුළුවන්. එහෙම නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. හොඳයි. තව ප්‍රශ්න නැත්තම් දේශනාව නවත්වමු. එහෙමයි හඳුරන්නේ. ඔබ වහන්සේටත් බොහෝ විඩාවටපත් ඇති ඔබ වහන්සේ පැය දෙකකට පමණ කාලයක් වෙන්න දේශනා කළ ධර්මයේ ස්වර්ණාංශ බොහෝ වටිනා ධර්ම පරයයක්. ඉතින් ස්වර්ණාංශ ඔබ වහන්සේ අපිට මේ සසර දුකෙන් නිවීමට දොර විවෘත කළ දෙනවා සසරෙන් නිවනට. ඔබ වහන්සේට බොහෝ කුසලත්වයේ වයමහ ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේ අජරාමර නිවන් සුවය ලැබීමට මේ සියලු කර්මයන් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා අයයි අපි සියලු දෙනාම කීම වහන්සේට ප්‍රාර්ථනා හොඳයි එහෙනම් මෙතෙක් වෙලා රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙනා නමින් පරලෝසපත්‍යම් ඥාති ඇද්ද මේ වෙලාවේ පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියන අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඊට ඉක්මන් භවයකදී උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා තම තමන්ගේ ඥාතීන් සිහිපත් කරගෙන ඉදම් මේ ඥාතීන හෝතු කියන ගාථාව. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියනුත් උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු
රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඔබ අප සෑම දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වච්චාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු. සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සත්තා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමි. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම සදා වන්දනීය පූජනීය නම කියන්න අවසරයි පූජනීය තපෝවනයේ අරියදජ ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහ ඊටමත් කරුණාවෙන් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි ඊට සරලව දේශනා කරන ඔබ වහන්සේට පාදාභි වන්දනා නමස්කාර කරමි. මෙම උතුම් ශාසනික මෙහෙවර চিරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලය හේතු උපනිශ්‍රය වේවා. තවද ඔබ වහන්සේව මෙලවට බිහි කර හදා වඩා ශාසනයට දායාද කළ පින්වත් දෙමාපියන් වහන්සේලා දෙදෙනාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාටත් මෙම මහානීය ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් පටිගත කර අන්තර්ජාලයට නිකුත් කර බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට සලස්වන අපගේ කල්යාණ මිත්‍ර රාමල් ප්‍රේමරත්න මහතාටත් එම පවුලේ සියලු දෙනාටම මෙම ධර්ම දානමය මහා කුසලය නිවන් මාර්ගයේ පූර්ණය කර ගැනීමට හේතු වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තවද මේ මොහොතේ ලෝපුරා පැතිරෙන භයානක වසංගත රෝගෙන් වැළකීමටත් මෙම ධර්ම දානමය මහා කුසලයේ උපනිශ්‍රය වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන්ට සම්බන්ධ වූ පින්වත් සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සෑම දිනාටම තෙරුවන් සරණයි.